දවසේදී අපි හරි අද දවසේදී අපි කතා කරන්නේ කාලගුණය හා දේශගුණය කියන පාඩම. හරිද? කාලගුණය හා දේශගුණය කියන පාඩම තමයි කතා කරන්නේ. හැබැයි අපි අද යම් කිසි කොටසක් පමණයි කතා කරන්නේ. හරිද? මම හිතුවා ඔක්කොම එකපාරට දෙන්න කියොත් එහෙම. ඔක්කොම දුන්නාට පස්සේ ඊට පස්සේ ඔයගලන්ට සියල්ල මතක නැතිලා යනවා. ඒක තමයි තත්ත්වය. අපි දරුවොත් එක්ක ගණන් කරන්නේ. ඒ නිසා මම මේ පාඩම ලොකු වේගයක් කරලා ගන්නේ නෑ. මොකද ඔයගලන්ට කෙටියෙන් සරලව කියලා දිය යුතු නිසා. හරිද? හරි. යමනවා චුට්ටක් හරිද? හරි. එතකොට උදේ මේ පාඩම ගැන කතා කරද්දී මේ පාඩම අපි කතා කරලා තියෙනවා මීට කලින්. ඔබට නිබන්ධනයක් විතර කතා කරා. මම අලුතෙන් තව නිබන්ධනයක් දැන් දීලා තියෙනවා. ටයිප් කරපු නිබන්ධනයක්. ඒ චුට්ටක් බලා ගන්න. ඒක අතිශය වැදගත් වෙයි ඔබට. හරි. දැන් අපි එහෙනම් මේක පාඩමට ආරම්භයක් ගමු. අද මම උෂ්ණත්වය ගැන විතරයි කතා කරන්නේ. එතකොට හෙට උදේට තව රෙකෝඩින් එකක් දානවා. හෙට දැන් මට ළමයි බොහෝ ප්‍රමාණයක් ඉල්ලීම් කරලා තිනවා හවස් වරුවේ කරන්න පුළුවන්ද කියලා. බෑ පුතේ මොකද හේතුව වෙලාව වෙනස් කරගන්න බෑනේ හැමෝටම පන්ති තියෙනවනේ. හරිද? දැන් අදත් මේ රැ වෙලාව වෙනස් කරන්න කියලා කිව්වා. ඒ කියන්නේ උදේ වරුවට දාගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒක කරන්න බෑ. කරන්න බැරි හේතුව තමයි මට පුළුවන් වෙලාව කරන්න. හැබැයි දරුවන්ට බෑ. හරිද? මම ගොඩාක් පන්ති ගන්න කෙනෙක් නෙමෙයි. මට ඕන වෙලාවකම කරකව ගන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හරිද? හැබැයි ළමයින්ට පන්ති දින හින්දා ඒක කරන්න විදියක් නැහැ. තරහ වෙන්න එපා. හෙට උදේට තව රෙකෝඩින් එකක් දානවා. අය අපි හවසට තව එකක් තියෙනවා. හවසට කියන්නේ මම රෙකෝඩින් එක දානවා කියන්නේ මම බලු වෙලාවක් නෙමෙයි. පැයක් වගේ අද පැය දෙකක් වගේ කරලා හෙට උදේට තව රෙකෝඩින් එකක් දානවා. හෙට වර්ෂාපතන රෙකෝඩින් එකක් දානවා. කතා කරන්නේ උෂ්ණත්වය ගැන විතරයි. හරිද? හරි. දැන් අපි පොඩ්ඩක් මනස නිදහස් කරගෙන මේ මාතෘකාව කතා කරන්නේ. හරිද? මට පොඩ්ඩක් හයියෙන් කෑ ගන්න බෑ. දැන් රීසල් එක එහා පැත්තේ ඉතලා කෑ ගහින් දැල්ලා එතන මම මයික් එක හයි කරගෙන හිමින් කතා කරන්න ඕන බෑ. හින් නැත්තම් චුට්ටක් මට කියන්න. හරි. හරි. කාලගුණය හා දේශගුණය කියන පාඩම අපි දැන් මොකක්ද කතා කරන්නේ? කාලගුණය හා දේශගුණය හැම අවුරුද්දෙම කුමන හෝ ප්‍රශ්නයක් අහපු පාඩමක් තමයි කාලගුණය හා දේශගුණය කියලා කියන්නේ. එහෙනම් හොඳාකාරම සක්සුදක්සේ මුල සිට හොඳාකාරව මතක තබා ගන්න පාඩමක් තමයි කාලගුණය හා දේශගුණය කියලා කියන්නේ. හරි. උදේ කාලගුණය හා දේශගුණය කියන්නේ මොකක්ද කියන එක චුට්ටක් මුලින්ම හඳුනගන්න. උදේ පෘථුවිය ගැන කතා කරද්දී පෘථුවිය ගැන කතා කරද්දී මේ පෘථුවිය ගැන කතා කරද්දී හරි මේ පෘථුවිය ගැන කතා කරද්දී මේ පෘථුවිය ගැන කතා කරද්දී මේ පෘථුවිය වටා තියෙන මේ පෘථුවිය වටා තියෙන වායුගෝලය පෘථිවිය වටා තියෙන වායුගෝලය තමයි කාලගුණය හා දේශගුණය තීරණය වෙන්නේ. මොකක්ද? පෘථිවිය වටා තියෙනවා වායුගෝලයක්. මේ වායුගෝලය තුල තමයි කාලගුණය හා දේශගුණය තීරණය වෙන්නේ. ඒ කියන්නේ මේ පෘථිවි සන්දර්භය තුල කාලගුණය හා දේශගුණය තීරණය කරන මාධ්‍ය වෙලා තියෙන මොකක්ද? අපි කතා කරන වායුගෝලය. මේ වායුගෝලය තුළ තමයි මේ සියලුම කාර්යයන් කාලගුණික හා දේශගුණික සංසිද්ධි සියල්ලම සිදු වෙන්නේ. හරි? හරි. මේ පෘථිවිය වටා තියෙන වායුගෝලය තමයි මේ කියන කාලගුණික හා දේශගුණික සංසිද්ධි සියල්ලම සිදු වෙන්නේ. හරි. හරි. උදේ දැන් අපි කාලගුණය හා දේශගුණය කියන එක වෙන වෙනම නිර්වචනය කරගමු. කාලගුණය දේශගුණය
කාල ගුණයයි දේශ ගුණයයි වෙන වෙනම නිර්වචනය කර ගැනීම ඉතාම වැදගත්. හරි. දැන් පුතේ අපි බලමු කාල ගුණය කියන්නේ මොකක්ද කියලා. කාල ගුණය කියලා කියන්නේ මොකක්ද? දැන් කියන්න බලන්න කවුරු කෙනෙක් කාල ගුණය කියන්නේ මොකක්ද කියලා දැන් පන්ති ඉන්න ළමයි දන්නවද? වායුගෝලය තුළ ඉතා කෙටි කාලයක් තුළ සිදුවන පාරිසරික වෙනස් වීම. වායුගෝලය තුළ ඉතා කෙටි අපේ දුක කියනවා වායුගෝලය තුළ වායුගෝලයේ ඉතා කෙටි කාලයකින් සිදුවන වෙනස් වීමට කියනවලු කාල ගුණය කියලා. ඔව්. පැය 48 අපි කෙටි කාලයක් කියන්නේ මෙහෙමයි. පැය 48ක්. පැය 48ක් වැනි කෙටි කාලයක් තුළ වායුගෝලීය ස්වභාවයට අපි කියනවා කාල ගුණයයි කියලා. අද පැය 48ක් වැනි කෙටි කාලයක් තුළ වායුගෝලීය ස්වභාවයට අපි කියනවා කාල ගුණයයි කියලා. හරිද? හරි. දේශ ගුණය කියලා කියන්නේ එම කාල ගුණයේ දිගු කාලීන තත්ත්වයට අපි කියනවා දේශ ගුණයයි කියලා. හරිද? දේශ ගුණයයි කියලා කියනවා. හරිද? එහෙනම් මේ දේශ ගුණය සම්බන්ධව තීරණ ගන්න කාල ගුණය වගේ කෙටි කාලයක් තුල බෑ. කාල ගුණික දත්ත ගැන කතා කරද්දී පැය 48ක කාලවකවානුවක් ගැන තමයි කතා කරන්නේ. හැබැයි දේශ ගුණය ගැන කතා කරද්දී නම් පුතේ අවමය වසර 30කවත් කාල ගුණික දත්ත අධ්‍යයනය කිරීමෙන් තමයි දේශ ගුණයක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පුතේ යම් දේශ ගුණික විපර්යාසයක් සිදු වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ කාල ගුණික දත්ත වසර 30ක් අධ්‍යයනය කිරීමෙන් පස්සේ. ඒ කියන්නේ දේශ ගුණික දැන් සමහර අය කියනවා දේශ ගුණික විපර්යාස සිදු වෙනවා කියලා. නේද? දේශ ගුණික විපර්යාසයක් සිදු වෙනවා කියන එක අපිට හරිය විදිහටම කියන්න බෑ. එහෙම කියන්න බැරි හේතුව තමයි ඒක කෙටි කාලයක් තුළ දත්ත විමර්ශනය කරලා කියන්න බෑ. දැන් මේ කාලෙක කියනවා ග්ලැසියර් වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා කියනවා. හරිද? දැන් පුතේ ඒ කියන්නේ කෙටි කාලයක් දිහා බලලානේ. හරිද? අපි කියනවා දේශගුණික විපර්යාසයි දේශගුණික විපර්යාසයි දේශගුණික විපර්යාසයන් සහ දේශගුණික විචරණය කියන දෙකක්. දේශගුණික විපර්යාස සහ දේශගුණික විචරණය කියන්නේ කාරණා දෙකක්. දැන් මම කියනවා දේශගුණීය සම්බන්ධව යම් නිර්ණායකයක් අපි ස්ථාපිත කරනවා නම් නැත්නම් දේශගුණික ප්‍රෝපලනයක් ඉදිරිපත් කරනවා නම් අපිට වසර 30ක දත්ත අධ්‍යයනයක් කරන්න අවමය වසර 30ක දත්ත අධ්‍යයනයක් කළ යුතුයි. හරි. අවමය වසර 30ක දත්ත අධ්‍යයනයක් කළ යුතුයි අපේ. හරිද? හරි. දැන් අද මහා වුණ ආකාරයක් තියෙනවා දේශගුණික විපර්යාස සහ දේශගුණික විචරණය කියලා. හරි. දැන් බොහෝ දෙනෙක් පටලවගෙන තියෙනවා දේශගුණික විචරණය දේශගුණික විපර්යාසමයි කියලා පටලවගෙන තියෙනවා. මේ දෙකම එකක් විදිහට සමහර අය අර්ථ දක්වගෙන තියෙනවා. මේ කාරණා දෙකම එක මාතෘකාවක් විදිහට අර්ථ දක්වගෙන තියෙනවා. ඒක ලොකු වැරදීමක්. පුතේ දේශගුණික විපර්යාස කියලා කියන්නේ එකක්, දේශගුණික විචරණය කියන්නේ එකක්. දැන් අපි ගත්තොත් එහෙම පරශාන්තනේ යම් කිසි කාලයකදී වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න අඩු වෙන්න අපිට වෙන වේරියේෂන් එකක් මේ මිනිමුම් එක ගියා කලින් හරියට මෙන්න අවුරුදු ගානක මෙහෙම විචරණයක් වෙලා තියෙනවා. දැන් මේකෙන් අපිට කියන්න බෑ දේශගුණික වෙනස් වීමක් වෙලා කියලා. අපි දේශගුණික විපර්යාසයක් කරලා කියනවා කියනවා මේ දේශගුණික විචරණේ වසර 30ක දත්ත අධ්‍යයනයක් කරන්න ඕනේ. අවමය වසර 30ක දේශගුණික
දත් අධ්‍යයනය කරලා මේ විචලනයේ සාමාන්‍ය අරගෙන අපිට කියන්න පුළුවන් මීට වඩා මේ 30ක් වඩා පැහැදිලි වෙනසක් මෙතන ස්පේන තියෙනවා. අන්න දේශගුණික විපර්යාසයක් සිදු වෙලා කියලා. අන්න දේශගුණික විපර්යාසයක් සිදු වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැතුව අපිට එකපාරට බලලා දැන් මේ අවුරුද්දේ උෂ්ණත්වය වැඩි. දේශගුණික විපර්යාසයක් තියෙනවා කියලා අපිට කියන්න බෑ. මොකද ඊළඟ අවුරුද්දේ උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්. හරිද? වසර 30ක දත්ත අධ්‍යයනයක් කරන්න ඕනේ අවමයි. එතකොට මේ දේශගුණික හැම වෙලාවෙම විචලනයකින් යුක්තයි. මේ විචලනය වෙලා තියෙන්නේ. විචලනය වෙලා තියෙන්නේ. මේ අවුරුද්දේ වැඩි වෙන්න පුළුවන්. මේ අවුරුද්දේ වැඩි වෙන්න පුළුවන්. මේ අවුරුද්දේ අඩු වෙන්න පුළුවන්. වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්න පුළුවන්. විචලනයක් වෙලා තියෙනවා. මේක වසර 30ක මේ විචලනය අධ්‍යයනය කරන්න ඕනේ. වසර 30ක මේ විචලනය අධ්‍යයනය කළ යුතුයි. වසර 30ක මේ විචලනය අධ්‍යයනය කිරීම තුළින් අපිට කියන්න පුළුවන් දේශගුණික විපර්යාසයක් සිදු වෙලා තියෙනවද නැද්ද කියලා. හරිද? දේශගුණික විපර්යාසයක් සිදු වෙලා තියෙනවද නැද්ද කියලා ඒ වසර 30ක දත්ත අධ්‍යයනය කිරීම තුළින් අපිට කියන්න පුළුවන්. දැන් කාට හරි කෙනෙක්ට මේ මාතෘකාව සම්බන්ධව ගැටලුවක් තියෙනවා. දැන් කියපු දේශගුණය සහ කාලගුණයේ නිර්වචනය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. මේ කතා කරපු එක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. කට්ටිය මැසේජ් උත් දාලා තියෙනවා. කීප දෙනෙක් කියලා දෙනවා පන්තිට එන්න වෙන්නේ නැහැ කියලා. හරි ගැටලුවක් නැහැ. හරි. දැන් මේ කියපු නිර්වචනයේ ගැටලුවක් තියෙනවා. දේශගුණික විචලනය විපර්යාසය කියන එක වෙනස කොහොමද තේරෙනවද? එතන ගැටලුවක් තියෙනවද? විචලනය කියන එක තේරුනේ නෑ සර්. හරි. දේශගුණික විචලනයයි විපර්යාසය කියන එක පැහැදිලි කරන්න ආයි පාරක්. මේ දේශගුණික විචලනය කියන එක ඕගොල්ලන්ගේ සිලබස් එකේ නැහැ. හැබැයි මම මේක කියලා දෙන්නේ මොකද දෙයක් පටලව ගන්න හින්දා. සිලබස් එකේ නැහැ කියන කාරණා අපි ඉගෙන ගන්නකොට නැහැ කියන එකක් නැහැ. හරි. හරි. සිලබස් එකේ මේ කලින් තිබුණ කාරණා දැන් පොඩ යනකොට අඩු කරලා දැන් සිලබස් එකේ චුට්ටු අඩු වෙමින් යන්නේ. අර ලොකු සම්බන්ධයක් දැන් නැහැ. හරි. ලොකු සම්බන්ධයක් අඩු වෙමින් යනවා. මේ විචලනය සහ විපර්යාස කියන වචන දෙක තේරුම වෙන වෙන හඳුනාගත්තේ නැත්නම් ගැටලුවක් වෙන හින්දා අර මේක හඳුනගමු. හරි. දේශගුණික විපර්යාස සහ මම මේ ඔක්කොම ටියුබ් ටික මේ සති දානවා. අර ඇරිස් සෙට් එකත් එක්ක දැන් අපේ net මිස් වගේ ඊළඟ හරිස් වගේ මාසික වගේ ඊට පස්සේ අපේ කට්ටිය ඔක්කොම ඉන්නවනේ 72 70 10 20 11 කට්ටියම ටියුබ් ටික දාන්න එකපාර මේ සති දානවා. දේශගුණික විපර්යාස අනිත් මාතෘකාව තමයි මොකක්ද? දේශගුණික විචලනය. දේශගුණික විපර්යාසයි දේශගුණික විචලනය නම් දෙකක් කතන්දර දෙකක්. හරි.
පුතේ හොඳට අහගන්න. හරිද? දේශගුණික විපර්යාසත් දේශගුණික විචලනයක් කියන්නේ දෙකම එකක් කියලා සමහර අර්ථ දක්වගෙන තියෙනවා. එය සාධාරණ නොවන නිවැරදි කාරණයක් නෙමෙයි. ඒක සාධාරණ නොවන වැරදි කාරණයක්. හරිද? හරි. පුතේ දැන් මෙහෙම ගත්තොත් එහෙම මම කියනවා දේශගුණීය සම්බන්ධව යම් තීරණයක් ඉදිරිපත් කරන්න නම් හරිද? දේශගුණීය සම්බන්ධයෙන් යම් තීරණයක් ඉදිරිපත් කරන්න නම් අපි කියනවා වසර 30ක දත්තාර්ධනයක් කර යුතුයි කියලා. වසර 30ක කාලගුණයේ දත්තාර්ධනයක් කරන්න ඕන කියන කාරණේ අපි කතා කරනවා. අත් එහෙනම් අවමයේ වසර 30ක දත්ත අධ්‍යයනයක් කරන්න ඕනේ. අර දේශගුණීය සම්බන්ධයක් කතාවක් කියනවා. දැන් අපි ඉඳලා දේශගුණීය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරනවා නම් අපි යම් නිගමනයකට එන්න නම් වසර 30ක දත්ත අධ්‍යයනය කරන්න ඕනේ. වසර 30ක දත්ත අධ්‍යයනය කරන්න ඕනේ. පුතේ දේශගුණික විපර්යාස දේශගුණයේ වෙනස් වීමක් වෙලා තියෙනවා කියන්න එහෙනම් මෙතන ඉඳලා වසර 30ක දත්ත අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට අද මම මේ අධ්‍යයනය කරන්න පටන් ගන්නවා නම් තව වසර 30කින් පස්සේ තමයි මට දේශගුණයේ වෙනස් වීමක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. වසර 30ක අවසානයේ තමයි ඒ කියනකන දේශගුණ විපර්යාසය කියන්නේ වසර 30කින් පස්සේ දේශගුණ වෙනස් වෙලා තියෙනවා නම් අද ඉඳලා වසර 30කින් පස්සේ මේ දේශගුණ වෙනස් වෙලා තියෙනවා. අපි ඒකට කියනවා දේශගුණ විපර්යාසයක් වෙලා කියලා. හරිද? දැන් මේක ගත්තොත් දේශගුණික විචලනය කියන්නේ වෙන එකක්. නේද? දේශගුණික විචලනය කියන්නේ දැන් ගත්තොත් එහෙම මේ වර්ෂාව දේශගුණීය වර්ෂා අපේ දේශගුණීය පාලනය කරන දේශගුණීය අපි නිකාය කරන පාලනයක් වර්ෂාවතනේ. හරිද? දැන් අපි අද වර්ෂාපතනයත් එක්ක මේ දේශගුණයේ තීරණය වෙලා තියෙනවා කියන්නකො. හරි. දැන් මේ අවුරුද්දේ වර්ෂාපතන උෂ්ණත්වය ගන්න. රේඛා ප්‍රස්ථාරයකින් අදලා තියෙනවා. පුතේ සමහර අවුරුදු උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. සමහර දවස් උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්. වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඔකට මතකයි. සමහර අවුරුද්දවලදී අපි කට්ට යන පාරක තියෙනවා. නේද? දැන් සමහර අවුරුද්ද බොන්න වතුර නැහැ. නියඟය ඇවිල්ලා තියෙනවා අපිට. මාර්තු මාසෙත් සම්පූර්ණදාට අපිට ඉස්සර බොන්න වතුර නැතිලා තියෙනවා. දැන් ඒ වගේ අවුරුද්දක අපි කියන දේශගුණ විපර්යාසයක් සිදුලා තියෙනවා. ඒක සාධාරණද නැහැ. ඊළඟ අවුරුද්ද මුදල වර්ෂාපතනය. හරි. ඊළඟ අවුරුද්ද මුදල වර්ෂාපතනය ලැබෙනවා. හරි. දැන් සමහර අවුරුද්ද මුදල වර්ෂාපතනය ලැබෙනවා. අපි කියනවනේ දේශගුණ විපර්යාසයක් සිදුලා තියෙනවා. අධික වර්ෂාපතනය ලැබෙනවා. ඊළඟ අවුරුද්ද ආයෙ කට්ට යන පාරයි. මේක වෙනස් වීමක් තියෙනවා. ඒක ලෝකේ වෙනස් වීම තමයි හැමදේම ඉස්සරහට. අපි කියනවා විචලනය වෙනවා වෙනස් වෙනවා. අපි කියන වෙනස් වෙන ඕනම දෙයකට අපි විචලතාවයෙන් යුක්ත වෙනකොනේ. විචලනය වෙනවා අපි කතා කරන්නේ. විචල්‍යයක් කියන්නේ. විචල්‍යයක් කියන්නේ වෙනස් වෙන ඕනම දෙයක්. ඒතර දේශගුණය කියන්නේ විචලතාවයකින් යුක්ත දෙයක්. දේශගුණයත් විචලනය වෙනවා. හරිද? දැන් බලන්න අපි ගන්න මේ x නම් දවස් අද නම් කියමු. අද ඉඳලා වසර 30ක් යනකොට මේක උඩ බලලා ඉඳලා තියෙනවා. अब सॉरी එහෙනම් වසර 10ක් කියලා. වසර 10ක් කියලා කොහොමද වසර 10ක් කියලා. මේක උඩ බලලා කියලා තියෙනවා. මේ උඩ බලලා කියම හරියට අපිට කියන්න බෑ දේශගුණයේ විපර්යාසයක් සිදුලා තියෙනවා කියන්නේ. මේකට කියන දේශගුණ විචලනයක් කියලා. දැන් මේක අපි වසර 30ක් අරගෙන මේ උඩ බලලා ගියේගේ සාමාන්‍ය මධ්‍යයන් අරගෙන වර්ෂාපතනයේ මධ්‍යයන් අරගෙන මධ්‍යයන් ගත්තට පස්සේ මේ තිබුණට වඩා උෂ්ණත්වය සම්පූර්ණයෙන් වැඩි වෙලා තියෙනවා නම් අන්න අපිට කියනවා දේශගුණික විපර්යාසයක් සිදුලා තියෙනවා කියලා. එහෙම නැතුව අපිට වසර 10ක
අසල 10ක වෙන්න පුළුවන් අවුරුදු 2ක වෙන්න පුළුවන් 3ක වෙන්න පුළුවන් මේ උඩ පල්ලෙහා ගිය පළියට දේශීය විචලනය වුණා පළියට අපිට දේශීය විපර්යාසයක් සිදු වෙලා තියෙනවා කියන්න බෑ. ඒක තේරුණාද? ඒ තේරුණා නැද්ද? තේරුණා නේද? අනිතරත් ගැටලුවක් නෑ නේද? ඒත් දේශීය විචලනය වෙනස් කියන්නේ විචලනය කියන්නේ වේරියේෂන් එකක්. විචලනය කියන්නේ වෙනස් වීම. හරිද? ඒක විචලනය කියන්නේ අපිට ගත්තම කාර්යයම වෙනස් වෙන ඕන දෙයක් වෙන විචලනය වෙනවා. විචලතාවයෙන් නිකුත්යි. ඒක උඩ පල්ලෙහා යන්න පුළුවන්. ඒ විචලනය වුණ පරිණාමයක් වෙන පුළුවන් දේශික විපර්යාසයක් සිදුලා තියෙනවා. ඒක වසර 30ක් ඒ විචලනයේ සාමාන්‍ය අගේ යන්න ඕනේ. විචලනය වීමේ අවුරුදු 30ක සාමාන්‍ය අර බැලුවට පස්සේ මෙතන වඩා ලොකු වෙනසක් මෙතන පේලා තියෙනවා. අන්න දේශික විපර්යාසයක් සිදුලා තියෙනවා. හරිද? ඒක තමයි තේරුණාද මොකටද? මානසික දුර තේරුණාද? තේරුණාද? හරි. අපේ දිනොත් පුතා ඉන්නව නේද කොල්ලා? ඔව් කියලා බලන්න තේරුණාද නැහැ. හරි. තේරුණ නැත්නම් අහන්න කවුරු හරි කෙනෙක්. හරිද? පන්ති තේරුණ නැත්නම් මේ කොටස තේරුණ නැහැ කියලා අහන්න. හරි. හරි. අන්න යන්නේ කට තිබ්බ පළියට අපිට කියන්න බෑ දේශීය විපර්යාසයක් සිදුලා තියෙනවා. දැන් ගෙදර හොඳට කට යන පායනවා. දැන් අම්මට කියන්න බෑ ඔයගොල්ලන්ට නේද? අනේ අම්මේ දැන් දේශීය විපර්යාසයක් සිදුලා යන්නේ. එහෙම කියන්න බෑ. හරිද? ඒ දේශීය විපර්යාසයක් සිදුලා තියෙනකොට යම් පරිශ්‍රයක ඉදිරිපත් කරනවා යා වසර 30ක දත්ත අධ්‍යයනයක් කරලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට කියන්න බෑ එහෙම දේශීය විපර්යාසයක් සිදුලා තියෙනවා. ඔයගොල්ලෝ අවුරුදු 30ක් යනකම් මේ දත්ත අධ්‍යයනය කරන්න නේද? එතකොට ඉතින් ඔයගොල්ලෝ කසාදයක් දාලා ළමයි එහෙම දෙන්නේ නේ. ඒකට හත් දෙනා කියලා ඉන්නේ. වසර 30ක දත්ත අධ්‍යයනය කරනකොට හරි. අපි යමු ඉස්සරහට දේශවිකේ අපි කතා කරන්නේ කාර්යයේ මූලිකාංග සහ මේ දේශවික පාලන කාරක කියලා. ඒ දෙකම වෙන පොඩක් හඳුනගෙන ඉන්න. මේ කාලගුණයේ මූලිකාංග කාලගුණයේ මූලිකාංග සහ දේශගුණික පාලන කාරක. ඔන්න දරුවන්ට ආව මාතෘකාවකට එනවා. මේ මාතෘකා දෙක චුට්ටක් හැමදෙස්සම පටලව ගන්නවා. විශේෂයෙන්ම මෙන්න මේ මාතෘකාව පටලව ගන්නවා. දේශගුණික පාලන කාරක කියන මාතෘකාව. ඔය මේ සවිස්තරාත්මක කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. හරි. හරි. එතකොට පුතේ අද අපි මුලින්ම කතා කරන්නේ මේ කාලගුණයේ මූලිකාංගයක් ගැන උෂ්ණත්වය ගැන. හරි. බලන්න මොනවද අපි හඳුනාගත්තොත් එහෙම දේශගුණීය පාලන කාරක ගැන කතා කරන්නේ. දේශගුණීය පාලන කාරක නිබන්ධනය කියන ඔයගලන්ට අක්ෂාංශයවත් සූර්යයාගේ පිහිටීම, උන්නතාංශයවත් උච්චත්වය, මුහුදේ සිට දුර, දේවහා සාගර ප්‍රවාහ, භූමි ලක්ෂණ කියලා කියනවා. ඊළඟට කාලගුණයේ මූලිකාංග විදිහට උෂ්ණත්වය, වර්ෂාවර්තනයේ සුළඟ, වායු පීඩනය සහ ආර්ද්‍රතාවය කියලා අපි කතා කරනවා. හරි. එහෙනම් අද කාලගුණයේ මූලිකාංග කිහිපයක් තියෙනවා. කාලගුණයේ මූලිකාංග කිහිපයක් තියෙනවා. මේ කිහිපය අතරින් අද උෂ්ණත්වය ගැන කතා කරමු. උෂ්ණත්වය ගැන අද අපි කතා කරනවා. එහෙනම් මේ වායු ගෝලය තුල තියෙන
මේ වායුගෝලයේ තියෙන වායුගෝලයේ තුල තියෙන මේ උෂ්ණත්වය කාලගුණයේ මූලිකාංගයක්. කාලගුණික මූලිකාංගයක්. හරි. එතකොට පුතේ අපි දැන් මේක වෙනම කතා කරන්න යන්නේ. හරි. මේ වායුගෝලීය උෂ්ණත්වය ඇති කිරීම කෙරෙහි මූලිකම ශක්ති ප්‍රභවය විදිහට ක්‍රියා කරන්නේ සූර්යයා. හරිද? වායුගෝලයේ තියෙන මූලිකම ශක්ති ප්‍රභවය විදිහට අපි සලකන්නේ සූර්යයා. මේ සූර්යයා තමයි වායුගෝලයේ උෂ්ණත්වය ඇති කිරීම කෙරෙහි ප්‍රධාන ශක්ති ප්‍රභවය විදිහට ක්‍රියා කරන්නේ. හරි? හරි. प्रधान शक्ति प्रभव विदिहට කතා කරන්නේ නා සූර්යයා. උෂ්ණත්වය ඇති කිරීම කෙරෙහි ප්‍රධාන ශක්ති ප්‍රභව විදිහට කතා කරන්නේ සූර්යයා. පුතේ මේ සූර්යයා ගැන කතා කරද්දී සූර්යයාගේ කෙටි තරංග සහ දිගු තරංග කියලා තියෙනවා. කෙටි තරංග සහ දිගු තරංග. මොකක්ද මේ කෙටි තරංග කියන්නේ? සූර්ය විකිරණ පෘථිවි තලයට අරගෙන එන කිරණ වලට අපි කියනවා කෙටි තරංග කියලා. ඒ කියන්නේ එන කිරණ වලට සූර්යාගේ සිට පෘථිවියට එන කිරණ වලට අපි කියනවා කෙටි තරංග කියලා. හරිද? දිගු තරංග කියන්නේ පෘථිවිය ගැන අපි හිතන්නේ මේ අපිට නම් මේ පෘථිවි තලය නම් මෙහෙම සූර්යාගෙන් එන කිරණ වලට අපි කියනවා කෙටි තරංග කියලා. මෙහෙම පරාවර්තනය භූමියේ වැඩිලා අපි කතා කරන්නේ අපි රිමෝට් සෙන්සිං වලදී කිව්වා භූමියේ එක් එක් වස්තුන් මත පිට වැඩිලා මේ ආලෝක කිරණ පරාවර්තනය වෙනවා. එතකොට මම කිව්වා ජල තලයේදී මේ ආලෝක කිරණ පරාවර්තනය කරන ප්‍රමාණය නෙමෙයි. හරිද? දැන් මිනිස්සෙක්ගේ විදිහට පරාවර්තනය වෙන්නේ. නැත්නම් ජල තරාවක වැඩිලා පරාවර්තනය වෙන්නේ. වනාන්තරයක වැඩිලා පරාවර්තනය වෙන්නේ වෙන විදිහට. එතකොට එක් එක් හරිද? එක් එක් තලයන් මතු පිට තියෙන එක් එක් තලයන් මේ ආලෝක කිරණ අවශෝෂණය කරගෙන පරාවර්තනය කරන ප්‍රමාණය වෙනස්. ඇල්බිඩෝ වෙනස්. sorry දැන් මෙහෙම එන කිරණ දැන් මෙහෙම ආලෝක කිරණ ආවට පස්සේ මෙහෙම ආලෝක කිරණ ආවට පස්සේ ඒක පරාවර්තනය වෙනවා. හරිද? ඊට මම කියනවා මේ එක් එක් පුෂ්ඨයන්හි වැඩිලා පරාවර්තනය වෙන ආලෝක කිරණ වෙනස් ප්‍රමාණය වෙනස්. දැන් ඇල්බිඩෝ වෙනස්. නේද? අපි ඇල්බිඩෝ ඉස්සරහ අවුලෙන් වචනේ දැන් මම තියාගන්න එහෙම ආලෝක කිරණ වල ප්‍රශ්න එක මේ පරාවර්තනය ප්‍රමාණය වෙනස්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම උදේ මෙතන තියෙන වායු රැස්ම ගැන කතා කරද්දී අද මේ වායු රැස්ම ගැන කතා කරද්දී අපි කතා කරනවා නේද මේ වායු රැස්මේ තියෙන හරිතාගාර ආචරණ වායු විසී මේ ආලෝක කිරණ වලට මේ දිගු තරංග වලට එකපාරට යන්නේ නැතිව ආයි පළලට පරාවර්තනය කරලා එනවා. යනවා ආයි පළලට පරාවර්තනය කරලා එනවා. හරි. ඒ කියන්නේ සූර්යාගේ සිට එන කිරණ වලට අපි කියනවා
කෙටි තරංග කියලා හරි කෙටි තරංග කියලා කියනවා ඊපස්සේ කෙටි තරංග කියලා කියනවා ඒ කෙටි තරංග ඇවිල්ලා ඊට පස්සේ එක එක පෘථිවි මුහුණට වැටෙන පස්සේ අවශෝෂණය කරගෙන යම් කිසි ප්‍රමාණයක් පරාවර්තනය කරනවා. ඒක මුලට ගිහිල්ලා හරිතාවකාර ආචරණ වායු වල බලපෑමත් එක්ක වායු වස්මත් එක්ක ආය පරාවර්තනය කරන බලයක්. ආය මේක පරාවර්තන කරන මෙතනලේ වැඩි මෙහෙම වැඩි යනවා. හරිද? මේකත් එක්ක මේ වායු වලය මොකද වෙන්නේ? උණුසුම් වෙනවා. වායු වලය උණුසුම් වෙනවා. නැත්නම් උෂ්ණත්වය ඉහළ යනවා. වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. හරිද? හරි. පුතේ මේ වායු ගෝලය ගැන කතා කරද්දී වායු ගෝලීය උෂ්ණත්වය ස්ථිර කරන්නේ ওই විදිහට. වායු ගෝලීය උෂ්ණත්වය ස්ථිර කරන්නේ ඔය විදිහට. හරි. හරි. මේ කතාව තේරුණාද ඔයගොල්ලන්ට කාටද ගැටලුවක් තුන අහන්න පුළුවන්. ඕක තමයි සමස්ත සරල ක්‍රියාවලිය. ඒත් මේකේ ප්‍රභේද ගැන අපි කතා කරමු. මේක දැන් ඔය කතා කරේ සමස්තයක් විදිහට කොහොමද තිර කරන්නේ? උෂ්ණත්වය ඇවිල්ලා ඇතුලේ කොහොමද තිර කරන්නේ? දැන් සූර්යයා තමයි ප්‍රධාන ශක්ති ප්‍රභේදය කතා කරන්නේ උෂ්ණත්වය ඇති කිරීම කෙරෙහි. දැන් අපි කතා කරා කොහොමද මේ සූර්ය විකිරණ හරහා උෂ්ණත්වය තිර කරන්නේ පෘථිවි තලයේ. කාටද ඒකට මේක තේරුමාර අවුලක් තියෙනවා අහන්න පුළුවන්. හරි. මෙහෙම ආවා වැදුනා උඩ ගියා වැදුනා උඩ ගියා ඔන්නෝම තමයි මේක උෂ්ණත්වය තිර කරන්නේ. හරි. ඊට පස්සේ අපි කතා කරනවා ඔය කතා කරේ කොහොමද මේ පෘථිවි තලය තුළ උෂ්ණත්වය තිර කරන සමස්ත ක්‍රියාවලිය. කෙටි තරංග සහ දිගු තරංග වගේ උෂ්ණත්වය තිර කරන ප්‍රධාන ක්‍රමවේදය. හරි. දැන් අපි කතා කරනවා උෂ්ණත්වය ගැන කතා කරද්දී මේක ප්‍රධාන වර්ග භූ විකිරණ කියන්නේ මේවනේ. ඇල්බිඩෝ වලට තමයි භූ විකිරණ කියන්නේ. මෙහෙම ඇවිල්ලා බද්ධින උඩ යනවා කියන ඇල්බිඩෝ වලට භූ විකිරණ තරංග. භූ තලයේ තුල විකිරණය යන තරංග. මේ භූ විකිරණ කිනාලා තමයි රිමෝට් සෙන්සිං ක්‍රියාත්මක වෙන්නේ මම දාන්නේ. අනේ අපි ඊට පස්සේ කතා කරනවා මේ උෂ්ණත්වය ගැන කතා කරද්දී මෙලෙස අපි හඳුනා ගන්නා උෂ්ණත්වය ගැන කතා කරන්නේ මෙහෙම සාමාන්‍යයෙන් තිර කරනකොට අපි කතා කරනවා. එතකොට අපි හඳුනා ගන්නා මේ උෂ්ණත්වය ගැන කතා කරද්දී මේ උෂ්ණත්වය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. හරි. මේ උෂ්ණත්වය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. හරිද? එකක් තමයි සිරස් උෂ්ණත්වය. අනිත් එක තමයි තිරස් උෂ්ණත්වය. සිරස් උෂ්ණත්වයයි තිරස් උෂ්ණත්වයයි උෂ්ණත්වය තමයි දෙකයි. සිරස් උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය. හරි. ඒ කියන්නේ පුතේ පෘථිවිය ගත්තම මෙහෙම උස උඩට යනවා. වායු ගෝලයක් උඩට යනකොට ඒ උෂ්ණත්වය අපි කියනවා වායු ගෝලීය සිරස් උෂ්ණත්වය. නැත්නම් මේ අක්ෂාංශීය පිහිටීම අනුව අපි කියනවා ඒ ව්‍යාප්තියට තිරස් ව්‍යාප්තිය
පුතේ මේ සිරස් ව්‍යාප්තියේ වෙනස උෂ්ණත්වයේ වෙනස නිර්මාණය වීම කෙරෙහි මේ සූර්ය විකිරණ ලැබීමේ ප්‍රමාණාත්මක වෙනස තමයි බලපාන්නේ. හරිද? සූර්ය විකිරණ ලැබීමේ ප්‍රමාණාත්මක වෙනස තමයි බලපාන්නේ. මම කිව්වේ තේරුණා නේද? මම නිකන් තේරුණා නෑ කියලා. තේරුණා නේද? කවුරුද තේරුණා කියන්නේ? නෑ. හරි. මම ඒක තේරුණේ නෑ. ඔයගොල්ලෝ තේරෙන්නේ. පුතේ අපි කිව්වා සූර්යයා තමයි උෂ්ණත්වය ඇති කිරීමේ ප්‍රධාන ශක්ති ප්‍රබලය විදිහට ක්‍රියා කරන්නේ. මොකක්ද? ප්‍රධාන ශක්ති ප්‍රබලය. උෂ්ණත්වය ඇති කිරීම කෙරෙහි ප්‍රධාන ශක්ති ප්‍රබලය විදිහට ක්‍රියා කරන්නේ සූර්යයා. හරිද? මේ සූර්යයාගෙන් ලැබෙන මේ කියන කිරණවල නේද? කෙටි සහ දිගු තරංග වල බලපෑම තමයි උෂ්ණත්වය තීරණය කරන්නේ. හරිද? එහෙනම් මේ කෙටි හා දිගු තරංග වල ක්‍රියාකාරීත්වය මේ සිරස් සහ තිරස් ව්‍යාප්තිය වෙනස්. හැම තැනකම මේ සූර්ය විකිරණ ලැබෙන ප්‍රමාණය එක සමාන මට්ටමින් ලැබෙන්නේ නැහැ. එක සමාන මට්ටමින් ලැබෙන්නේ නැහැ. වෙනස්. ඒ නිසා මේ තිරස් හා සිරස් ව්‍යාප්තියේ පැහැදිලි වෙනස්කම් දක්වන්න පුළුවන්. හරි. දැන් අපි මේක පැහැදිලි කරමු. හරි. පුතේ පෘථිවිය ගැන කතා කරද්දී අපි නිකන් බෝල කරලා ඇඳට මේක අංශක 23මාරක ඇලයක් සඳවාගෙන තමයි ගමන් කරන්නේ. අංශක 23මාරක ඇලේ ආනතියකින් තමයි ගමන් කරන්නේ. අංශක 23මාරක ආනතියකින් ගමන් කරන නිසා මෙහෙම තමයි අපි හරිනම් අඳින්න ඕනේ. හරි. දැන් අපි ගත්තොත් එහෙම පුතේ සූර්යයාගේ සූර්ය කිරණ ලැබෙන්නේ මෙහෙම ඍජුවනේ. ඍජුවනේ ලැබෙන්නේ පෘථිවිය ඇලලා සූර්යයාගෙන් ඇලලා කරන එක දෙන්නේ නැහැ. සූර්යයා තනි කෙරින් දෙනවා පෘථිවිය ඇලලා යනවා. අංශක 23මාරක ආනතියකින් තමයි යන්නේ. එතකොට මේ එක් කලාපයන් වලට ලැබෙන සූර්ය විකිරණ වල මොකක්ද ලැබෙන කෝණය වෙනස්. සූර්ය විකිරණ ලැබෙන කෝණය වෙනස්. ඒක සූර්යාලෝකයේ මුලින්ම ලැබෙන්නේ මෙන්න මේ කියන කලාපය. හරියට නැත්නම් මෙන්න මේ සීමාව තමයි හරියට හොඳට ලැබෙන්නේ. වැඩිම කෝණික බලපෑමකින් සූර්යාලෝකය ලැබෙන්නේ මේ කලාපය. මෙන්න මේ සීමාවට තමයි වැඩිම කෝණික බලපෑමකින් හොඳටම ලැබෙන්නේ. අපි තමයි හොඳටම කරේ නේද? මෙන්න මේ කලාපයට තමයි හොඳටම ලැබෙන්නේ. ඒගොල්ලෝ තමයි හොඳටම කරලා තියෙන්නේ. ඒ කෝණය හොඳටම ලබා ගන්න තියෙන්නේ ඒගොල්ලෝ. ඒක සාමකේන තමයි හොඳටම සූර්යාලෝකය ලැබෙන්නේ. හරිද? හොඳම කෝණයකින් ලැබෙන නිසා ඒකට කෙටි තරංග ගොඩාක් ක්‍රියාශීලී මට්ටමේ වැඩි ප්‍රමාණයක් ලැබෙනවා. කෙටි තරංග හරහා බයින ඍජුව ලැබෙන හින්දා කෙටි තරංග හරහා උෂ්ණත්වය වැඩි. ඔය කෙලින්ම ඩිරෙක්ට් හම් වෙනවා. ඒක තුන්ගා ඒ කලාපේ. හරිද? මේ කලාපේ උෂ්ණත්වය වැඩිපුර හම් වෙනවා. හරි. දිගු තරංග කෙටි තරංග වල තරංගමය ආයාමය වැඩි. කෙටි තරංග වල ආයාමය වැඩි. බලය වැඩි. මොකද ඍජු කෝණයකින් තමයි ලැබෙන්නේ. එතකොට මේ කලාපයේ උෂ්ණත්වය වැඩි. හරි. හැබැයි මේවට ලැබෙන්නේ නිකන් වැදුනා ශූන්‍යවල ගියා. මේවට වැදුනා ලිස්සලා ගියා. වැදුනා ලිස්සලා ගියා. මේවා වැදුනා
නිස්සලා ගියා. මේ මට වදින වැඩි. වදින පාර වැඩි. එතකොට හරි ඒ ලැබෙන සූර්යාලෝක ප්‍රමාණය වෙනස්. එතකොට පේනවා මේ තිරස් අතර උෂ්ණත්වයේ පැහැදිලි වෙනස්කමක් පේන්න තියෙනවා. අතන පැහැදිලිද? අමාල් විශ්ව. අමාරුද කතන්දරේ? නෑ සර් තේරුණා. තේරුණා නේද? හරි. මම හිතනවා තේරුණා. මොකක්ද මේ කිව්වේ? මොකක්ද මේ කිව්වේ? අපි කියනවා උෂ්ණත්වයේ ව්‍යාප්තිගතම තිරස් සහ සිරස් කියලා බෙදෙනවා. මේ දෙකටම සූර්යාලෝකය තමයි එක ලෙස බලපාලා තියෙන්නේ. හරිද? එතකොට සූර්යාලෝකය ගැන කතා කරද්දී තිරස් ව්‍යාප්තියේදී මේ සූර්යාලෝකය ලැබෙන කෝණික බලපෑම වෙනස්. ඒ නිසා අපි මේ එක එක අක්ෂාංශීය කලාපයක උෂ්ණත්වයේ පැහැදිලි වෙනස්කමක් දක්වන්න පුළුවන් කියන කාරණේ කතා කරනවා. හරිද? උෂ්ණත්වයේ පැහැදිලි වෙනස්කමක් දක්වන්න පුළුවන් කියන කාරණේ කතා කරනවා. හරි? මේ අපි කැම්පස් එකේ වැඩේ හැමෝම රෙජිස්ටර් වුණා නේද? ඒ ගෲප් එකට ඇඩ් වුණා නේද? ටෙලිග්‍රෑම් ගෲප් එකට අපි ඉමේජ් ඇඩ් කරලා නේද කට්ටිය? මේ ලින්ක් එක හම්බෙන්නේ නැද කට්ටිය නේද? ඔව් සර්. මේ එකට යන්න මේ අපේ මහානුවර ප්‍රදේශයේ ගොඩක් වෙලාවට පෙම් මාකින් වල පැනල් එකට යන සුළු තමයි ඔය මේ රවිනන්දන ගමන්චි කියන්නේ අපේ ලෙක්චරර් කෙනෙක්. හරිද? අපේ කැම්පස් එකේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ ලෙක්චරර් කෙනෙක්. ඒතකොට ඒ හොඳට කරන්නේ. ඊළඟට තව අපේ ඩිපාර්ට්මන්ට් හෙඩ් ශාන්ත සර් කරනවා තව එකක් දැන් මේක කරලා කරලා ඊට පස්සේ ස්ටැට් වලට එනවා. සංඛ්‍යානේ ස්පෙෂලිස්ට් කෙනෙක්. ඒකට සංඛ්‍යානට එයා කරයි සංඛ්‍යානේ. ඔය දෙකටම ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න. හරිද? ඒක හොඳ ගොඩක් දැනගන්න පුළුවන් නේ. විද්‍යාල කතිකාචාර්ය වගේ කැම්පස් එකකට කලින් යනකොට හම්බෙනවා කියන එක ලොකු දෙයක්. හරිද නේද? කැම්පස් එකට හරිය තියන්න කලින් කැම්පස් එකේ ලෙක්චරර්ස්ලාගෙන් විශේෂණයක් අහන්න පුළුවන් වෙනවා කියන්නේ වගේ දෙයක්. හරි. ඒකට ගිහිල්ලා බලන්න. ඉතින් මේ අපේ ඊට පස්සේ 14 වෙනිදා අපේ වැඩේට කට්ටිය මතක ඇතිනේ. නම් දෙක 17 දැනුමින් තමයි කට්ටියට මොනවගේ ප්‍රශ්න හම්බෙන්නේ දන්නේ. ඒ වෙලෙම රුපියල් 500ක රිසෝට් එකක් දාන්න මට පුළුවන් ඉස්සේ කියලා. රුපියල් 500ක වැඩිම පොයින්ට් ගන්න කෙනා රුපියල් 500ක රිසෝට් එකක් දානවා. ඒ වගේම කතන්දර දැනන ෆෝන් එක ගත්තා. විශ්වවිද්‍යාලෙ එකෙම දැම්ම වෙනවා. හරි දාලා දෙන්න. අපි යන්න ඉස්සරහට. හරි. හරි. එතකොට මේ තිරස් ව්‍යාප්තිය ගැන කතා කරනවා. උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය ගැන. මේක සක්සුදත්තේ අපි නිවැරදි කරගෙන යන්න ඕනේ. හරි. දැන් මේ නිවැරදි කරගෙන පාඩම් කරපු දේවල් මතක හිටින්නේ නැති කොටස් වලටනේ උද්දක් ලබා දෙන්නේ. පාඩම් කරගෙන යන කල්ුවක් දෙන්න උත්සාහ කරන්නේ. මේ කාට හරි කෙනෙක් මේ පාඩමේ මේ කොටස සම්බන්ධයෙන් මම ගැටලුවක් මට පැහැදිලි කරන්න කියලා. මම ඒක පැහැදිලි කරන්න. එතකොට ඔයගොල්ලන් මේක පාඩම් කරන්න ඉතාම පහසුයි. හරිද? නැත්නම් ඊගාල අපි මේ කරන දේ තේරුමක් නැතිව ඔක ප්‍රශ්න තියන් ඉන්නවා නම් ඉතින් ප්‍රශ්න තියන් ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ ප්‍රශ්න අහලා ඒක නිරාකරණය කරන්න කටයුතු කරන්න ඕනේ. හරි. එහෙනම් මේ තිරස් ව්‍යාප්තිය කියන මේ කතාවලේ පැහැදිලි. හරි. පුතේ දැන් මේ ඔය කිව්වේ ප්‍රධාන වශයෙන්ම අක්ෂාංශගත බලපෑම ගැන තිරස් ව්‍යාප්තිය නිර්මාණය වීමේදී අර්ථනේ අක්ෂාංශගත කෝණික බලපෑම ගැන කතා කරනවා. හරි. ඒක අක්ෂාංශගත කෝණික බලපෑමත් එක්ක විකිර කලාපයේ ලැබෙන සූර්ය විකිරණ ප්‍රමාණය වෙනස්. එතකොට උෂ්ණත්වය වෙනස් වෙනවා කියන කාරණේ අපි කතා කළා. හරි.
හරි. ඊළඟට මේ තිරස් ව්‍යාප්තිය ගැනහි කෝණික බලපෑම බලපාන කියන කාරණේ කතා කරා. ඊට පස්සේ තිරස් ව්‍යාප්තිය ගැනහි බලපාන ඊළඟ කාරණය තමයි මේ අක්ෂාංශගත කෝණික බලපෑම. අක්ෂාංශගත කෝණික බලපෑම කතා කරා. ඊට පස්සේ කතා කරමු මේ තිරස් ව්‍යාප්තිය නිර්මාණය වෙන බලපාන එකක් තමයි සාගර හා ගොඩබිම් ව්‍යාප්තිය. सागरिक हा गොඩබිම් ව්‍යාප්තිය. දැන් කෙනෙක්ට කියන්න පුළුවන්ද සාගරික හා ගොඩබිම් ව්‍යාප්තිය කියන්නේ මොකක්ද? මේක අපේ මොකද වෙන්නේ කියන්නේ? ආරණ්‍යයට කියලා පුළුවන්. මායිදී ලොන්කට අකල කියන බලන්න. කියන බලන්න. මේකෙදි කොහොමද වෙනසක් වෙන්නේ? තිරස් ව්‍යාප්තිය කෙරේ බලන්න මේක. ප්‍රශ්නේ කියන්න කොටස බලලා හිතවට ඇහෙන්නේ නැද්ද? අර ගොම්බ බලලා කෑ ගහන්නේ කියන්නේ. හරි. දැන් එහෙනම් දැන් බලගන්න ඉතනද? Minha carga no aí. Bem. පුතේ උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය ගැන කතා කරද්දී උෂ්ණත්වයේ තිරස් අතර කියන්නේ පෘථිවියේ තිරස් ගැන ගත්තොත් පෘථිවියේ තිරස් අතර මෙහෙම තිරස් අතර උෂ්ණත්වයේ වෙනසක් නිර්මාණය උෂ්ණත්වයේ වෙනස් කියලා අපිට දාන්න තිරස් අතර නේද උෂ්ණත්වයේ වෙනස් ඒකෙහි බලපාන එක කාරණයක් තමයි අක්ෂාංශගත පිහිටීම කියන කතාව. තිරස් ව්‍යාප්තියේ වෙනසක් ඇතිවීම ගැන බලපාන එක තමයි අක්ෂාංශගත පිහිටීමත් එක්ක අපිට ස්වරූපේ කෝණික බලපෑම වෙනස්. අපි කතා කරා ඒක පැහැදිලි. ඊළඟට එහෙම තිරස් අතර උෂ්ණත්වයේ වෙනසක් නිර්මාණය වීම කියන බලපාන ඉලක්කාණයක් තමයි මෙන්න මේක. සාගරික හා ගොඩබිම් ව්‍යාප්තිය. ඇයි ඒකෙන් බලපාන්නේ? එහෙම බලපාන්නේ නැහැ. මම අහපු ප්‍රශ්නේ. එහෙම වෙන්නේ නැහැ.
ජලයට වඩා වේගෙන් ගොඩබිම තාප්පුවත් වන නිසාද? හොඳයි. මේ දැන් අපි ගත්තොත් එහෙනම් පුතේ ගොඩබිම් අවකාශය ගත්තොත් එහෙනම් ගොඩබිම් නිර්මාණකින් ගණන කරනවා. නේද? ඝන ද්‍රව්‍ය වලින් නේද? ගොඩබිම් නිර්මාණකින් ඝන ද්‍රව්‍ය වලින්. හැබැයි සාගරයේ නිර්මාණකින් උදවන්නේ දරේනේ. අපි ඉගෙනගෙන තියෙනවා උෂ්ණත්වයේදී තාපය හට ගන්නවා කියලා. තාපය හට ගන්න. මේ තාපය ගත්තොත් එහෙම ඝනවලදී තාපය ඝනවලදී මොකද වෙන්නේ? යන්නේ කොහොමද? සම්නායනය වගේ. නේද? තාපය යන්නේ ඝනවලදී සම්නායනය වගේ. විද්‍යාව කරන්නේ නේ විද්‍යාවේද? එහෙම ආනෝ දැන් පහුනේ ළමයි. දැන් ගත්තොත් එහෙම ජලය ද්‍රව ගත්තොත් එහෙම දැන් උෂ්ණත්වයේ තාපය උෂ්ණත්වයට එක තාපය උත්පාදනය වෙනවා. තාපය ඝන ද්‍රව්‍ය වලින් යන්නේ සංායනයක් එක්ක. හැබැයි ද්‍රව ද්‍රව්‍යත් එක්ක යනවා කොහොමද යන්නේ? ද්‍රව වලින් තාපය සංායන. තාපය යන්නේ කොහොමද? ද්‍රව වලින් ද්‍රව යන්නේ කොහොමද? තාපය අනේ දෙහාම නිසා වාහනය සංවහනය හරිද? එතකොට මේ අපි ගත්තොත් එහෙනම් ගොඩබිම කියන අවකාශයේ ගත්තොත් එහෙනම් ගොඩබිම ගැන කතා කරද්දී ගොඩබිම කියන්නේ ඝනවලදී තාපය සංායනය කරනවා. සංායනය ඉතා වේගවත්. නේද? සංායනය ඉතාම වේගවත්. සංායන ක්‍රියාවලිය වේගවත්. හරිද? තාපයේ සංායනය වෙනකොට සංායන ක්‍රියාවලිය ඉතාම වේගවත්. ද්‍රවවලක යන්නේ සංවහනය වලින් සංවහන ක්‍රියාවලිය සංායනයට වඩා වේගයෙන් අඩුයි. හරිද? එතකොට පුතේ දහවල් කාලේ ගැන කතා කරද්දී දහවල් කාලේ ගත්තොත් එහෙනම් මෙයා ඉක්මනින් රත් වෙනවා. මෙයා දහවල් කාලේ තා ඉක්මනින් රත් වෙන්නේ නැහැ. හැබැයි රෑ වෙද්දි ගත්තොත් එහෙම රෑ වෙද්දි ගොඩබිම ඉතාම ඉක්මනින් නිවෙනවා. ගොඩබිම ඉතාම ඉක්මනින් නිවෙනවා. සාගරේ නිවෙන්න කාලයක් යනවා. හරිද? එතකොට තිරස් ව්‍යාප්තිය ගැන කතා කරද්දී මේ එක් එක් කතාවවල සාගරික අවකාශය වැඩි නම් මේ උෂ්ණත්වය වැඩි. මෙන්න තියෙන පුරා දහවල් සහ රාත්‍රී කාලයේදී ඒ බලපෑම තියෙනවා. හරිද? එතකොට මේ තිරස් ව්‍යාප්ත නිර්මාණය වීමෙන් මේ ගොඩබිම් හා සාගරික ව්‍යාප්තිය බලපාන. කතාව පැහැදිලිද? අමාරුද? ආයෙ තරක් කියලා දෙන්න ඕනද? ආයෙ පාරක් කියලා දෙන්න ඕනද? තේරුණා. හරි. අනේ තරම මම තේරෙන්නේ නැහැ. නේද? දැන් ඔයගොල්ලන්ගේ අපහසුතාවය මට තේරුණා දැන්. නේද? මම බෝඩ් එක ඉස්සරහ කරන්නේ නැතුව අර ලැප් එක ඉස්සරහ කරනකොට ඔයගොල්ලෝ අපහසුතාවයකටපත් වෙන්නේ නේද? අර කරන්නම දෙයක් ටිකම තමයි මම කළේ. දැන් ඉතින් මේ පොඩ්ඩක් ඉතින් මම හොයාගත්ත කොහොමද දන්නවද? හරි. දැන් මේ කොටස් එක පැහැදිලි කරලා දැන් ඔයාලා බෝඩ් එක ඕනේ මම බලා කරන්නේ. හරි මම හිතනවා දැන් අවුලක් නැහැ කියන ප්‍රශ්න. ඒක උනා මේ උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය කෙරෙහි මේ මගේ සාධක බලපාන. හරි උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය නිර්මාණය කෙරෙහි මේ සාධක බලපාන. හරි.
පුතේ අපි දැන් ඊළඟට කතා කරන්න තියෙන්නේ සිරස් උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය. හරිද? උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය තමයි දැන් තියෙන්නේ කතා කරන්න. මම ඉස්සර කතා කරලා සිරස් ව්‍යාප්තිය. උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය. ඒ කියන්නේ අපි ඉගෙන තියෙනවා පෘථිවිය වටා වායු ගෝලය තියෙනවා. මේ වායු ගෝලයේ මෙන්න ඉහළට යද්දී උෂ්ණත්වය වෙනස් වෙනවා. සිරස් අතර උඩට දැනෙන වායු උඩට යද්දී මෙන්න උෂ්ණත්වය වෙනස් වෙනවා. මේකට කියනවා වායු ගෝලීය සිරස් ව්‍යාප්තිය. වායු ගෝලීය සිරස් ව්‍යාප්තිය. පුතේ ඔබ හොඳට මතක තියාගන්න. දැන් කාලගුණේ දේශගුණේ මාධ්‍ය වායු ගෝලයයි කියලා ඉගෙන ගන්න. සැබවින්ම ගත්තොත් එහෙනම් පුතේ කාලගුණේ දේශගුණේ මාධ්‍ය වායු ගෝලයයි කියන සමස්තය කිව්වට කාලගුණේ දේශගුණේ මාධ්‍ය වෙන්නේ පරිවර්තී ගෝලය. නේද? වායු ගෝලයේ තා උදාම කුඩීම ස්තරය වෙන පරිවර්තී ගෝලය තමයි මේ සියල්ල සිදු වෙන්නේ. පරිවර්තී ගෝලය තුළ තමයි මේ සියල්ල සිදු වෙන්නේ. ඊට කතා කරන මේ පරිවර්තී ගෝලය තුළ තමයි මේ සමස්ත සංදර්භයේම සිදු වෙන්නේ. සමස්තය සිදු වෙන්නේ. එතකොට මෙතනදී උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය ගැන කතා කරද්දී මේ පරිවර්තී ගෝලය තුළ අපිට දකින්න පුළුවන් සුවිශේෂී ලක්ෂණයක් තමයි පතන ශීඝ්‍රතාවය කියන්නේ. පතන ශීඝ්‍රතාවය කියන්නේ මේ පරිවර්තී ගෝලය තුළ දකින්න පුළුවන් සුවිශේෂී ලක්ෂණය. ඒ තමයි ඉහළ යන සෑම මීටර 100කට සැරයක් වෙන. ඒ කියන්නේ මෙහෙම භූමි මට්ටමේ ඉඳලා ඉහළ යන සෑම මීටර 100කට සැරයක් ඉහළ යන සෑම මීටර 100කට සැරයක් උෂ්ණත්වය සෙල්සියස් ඩිග්‍රී 6.4කින් පහළ යනවා. උෂ්ණත්වය සෙල්සියස් ඩිග්‍රී 6.4කින් පහළ යනවා. එහෙනම් ඉහළ යන සෑම මීටර 100ක් නැත්නම් කිලෝමීටරයක් ගත්තොත් එහෙම කිලෝමීටරයකට සැරයක් උෂ්ණත්වය සෙල්සියස් 6.4කින් පහළ යනවා. 4කින් පහළ යනවා. හරිද? මේක අපිට කියනවා පතන ශීඝ්‍රතාවය. නැත්නම් උෂ්ණත්වයේ මොකක්ද කියන්නේ? උෂ්ණත්වය මොකක්ද කියලා කියන්නේ? හා? පරිසර පතන ශීඝ්‍රතාවය මේකට කියන උෂ්ණත්වයේ අනුලෝමය කියනවා. නේද? හරි. උෂ්ණත්වයේ අනුලෝමය කියලා අපි මේකට කියනවා. හරිද? එතකොට පුතේ ඒ කියන්නේ ඉහළට යද්දී උෂ්ණත්වය අඩු වෙනවා. හරිද? භූමියේ සිට උෂ්ණ වැඩි වෙන්න උෂ්ණත්වය පහළ යනවා. අපි කියන උෂ්ණත්වයේ අනුලෝමය. හරිද? හරි. අපි මේකට කියන උෂ්ණත්වයට අනුලෝමය කියලා. මොකද පුතේ? උෂ්ණත්වයේ අනුලෝමය. සරලයි. හරිද? උෂ්ණත්වයේ ප්‍රතිලෝමය ගැන කතා කරනවා. බලන්න. එකිනෙකට මුණ ගැසෙන උණුසුම් සහ ශීත වායු ස්කන්ධ. හරි.
වායු ස්කන්ධ අභිභවා ඉහළ නැගෙන විට වායු උණුසුම් වීම. හරිද? මොකක්ද මේ කියන්නේ? උෂ්ණත්වයේ පතන ශීඝ්‍රතාවයට අපි කියන උෂ්ණත්වයේ අනුලෝමය කියලා. ඊළඟ තාපන උෂ්ණත්වයේ ප්‍රතිලෝමය උෂ්ණත්වයේ ප්‍රතිලෝමය. ඒ කියන්නේ ඉහළට යද්දී උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ භූමියේ ඉඳලා අපි කතා කරන්නේ මේ කතා කරන්නේ මීටර් 100ක් උඩට යනකොට අඩු වෙනවා කියලා කතා කරා. එහෙම අඩු වෙන්නේ නැතුව වැඩි වෙනවා. ඒකට හේතු උදාහරණයක් මෙහෙම එන දෙපැත්තෙන් හමාගෙන අපි කියමු පෙරමුණු දෙකක් කියලා. පෙරමුණු වලට කතා කරන ඉස්සරහට මේ තමයි ශීත පෙරමුණ. මේ තමයි උෂ්ණ පෙරමුණ. පෙරමුණ. වායු පෙරමුණ දෙකක්. ශීත පෙරමුණ සහ උෂ්ණ පෙරමුණ. දැන් මෙහෙම ආවට පස්සේ මෙයාගේ වැඩිලා මෙයා උඩ යනවා. මේ වායු ස්කන්ධය උඩ යනවා. මේ උණුසුම් පෙරමුණක් ආව උඩ යනවා. මෙහෙම උඩ යනවා. උඩ ගියාට පස්සේ මේ වාත ස්කන්ධය උණුසුම් වාත ස්කන්ධ මෙහෙට ඇදලා යනවා. මේක එකපාරට වෙන සිදුවීමක්. අන්න උෂ්ණත්වයේ ප්‍රතිලෝමයක් වෙලා තියෙනවා. පෙරමුණ ගැටුණාට පස්සේ වායු පෙරමුණ ගැටුණාට පස්සේ මෙහෙම සමාන වෙලාවකට උෂ්ණ පෙරමුණක් මෙහෙම උඩට ඇදලා යන්න පුළුවන්. එතකොට සංවහන වර්ෂාවක් වෙන්නේ මේ ක්‍රියාවලියම. පරිම සංවහනේ වල කියන්නේ පෙරමුණ රසය කියන්නේ මේ ක්‍රියාවලියම. ඉස්සර වර්ෂාවක් දානවා පෙරමුණ රසය කියන්නේ මෙහෙම. මේ පෙරමුණ රසයක් එකපාරට සීත පෙරමුණක් සහ උෂ්ණ පෙරමුණක් ඇතිලා උෂ්ණ පෙරමුණ උඩ ගියාට පස්සේ සීත පෙරමුණ පල්ලෙහාට බාර වෙලා පෙරමුණ වර්ෂාවතේ ලැබෙනවා. හරිද? දැන් මේ කතා කරේ උෂ්ණත්වයේ ප්‍රතිලෝමය ගැන. හරිද? උෂ්ණත්වයේ ප්‍රතිලෝමය ගැන කතා කරා. එතකොට උෂ්ණ පෙරමුණක් හා ශීත පෙරමුණක් ගැටුණාට පස්සේ උෂ්ණ පෙරමුණ උඩට ඇදලා ගියොත් ඒක හදිස්සියේ හරිද? එතකොට උෂ්ණත්වයේ ප්‍රතිලෝමය වෙන්න පුළුවන්. ඊට යද්දී ක්‍රමක්‍රමයෙන් උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි මෙන්න මේ ක්‍රියාවලිය උෂ්ණත්වයේ ප්‍රතිලෝමයක් වෙන්න පුළුවන්. සිරස් ව්‍යාප්තිය උඩ. උෂ්ණත්වයේ සිරස් සහ තිරස් ව්‍යාප්තිය උඩ පැහැදිලි. උෂ්ණත්වය කියන පාඩම අවුලක් නැද්ද කොටසද? අවුලක් වෙනා අහන්න පුළුවන්. කාට හරි කෙනෙක් අවුලකින් ඉන්නවා නම් මට කියන්න. පාඩම සම්බන්ධයෙන්. එරමාස. හරි. අනිත් අවුලක් තියනවද කාට හරි කෙනෙක්ට? විනෝද කොල්ල බලක්කුවේ වගේ නේද? අද මොකෝ උනේ? මන්ත්‍යක් ඒව තිබ්බද? හරිද? පුතේ ඔන්න ඔය ටික තමයි අපි උෂ්ණත්වය ගැන කතා කරන්නේ. ඔන්න ඔය ටික තමයි උෂ්ණත්වය ගැන කතා කරන්නේ. හරි. ඔයිට වඩා දෙයක් උෂ්ණත්වයේ නැහැ. හරි. ඔයිට වඩා දෙයක් උෂ්ණත්වය ගැන අපි කතා කරන්නේ නේ. අපි ඉතින් ඉස්සරහට යන්න පොඩ්ඩක් තව ඉස්සරහට කතා කරමු. අද කතා කරන්නේ මේ කොටස විතරයි. හරිද? මොකද පටලවා ගන්න කියන බය නිසා ඇස්පේන් වෙන්නේ නැහැ. ඔන්ලයින් එකකින් ඔන්ලයින් මේ এডুকেෂන් එකත් එක්ක මේ ප්ලැට්ෆෝම්ස් එකක ඉඳලා
මම ඉන්නේ දෙකත් අමාරු වැඩි කට්ටිය. හරි. ඔව්. අපිත් එහෙමයි කැම්පස් එකේ ඔයගොල්ලන්ට අමාරුයි. අපි කියන්නේ මම සාධාරණීකරණය කරන්නේ නෙමෙයි අද. අපිට softwares වලින් අපිට practical තියෙනවනේ කැම්පස් එකේ. මේ RS, GPS, GIS කොටස් තියෙනවනේ. ඔයගොල්ලන්ට කියන්න අපිට මේ lectures ඒක report කරලා අපිට දානවා බලාගෙන කරන්න කියලා. ආපම්කෝ මගේ lab එකට සමහර වෙලාවට RS software කියන්නේ GIS වලින් RS කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට lab එකේ පිස්සු නටනවා මේ lab එක එච්චර පව අපි හිතමු මේ මගේ 8GB තියෙන lab එකේ RAM එක සාමාන්‍ය 12GB වක් තියෙනවනේ RS software එක රන් වෙන්නේ. ඒක කරන්න බෑ බැටරි එක කරන්න බැරි හින්දා අර ප්‍රැක්ටිකල් කරන ටික අපි පොතේ ලියා ගන්නවා. එන්න හට්ටක් ගන්න. ඒ ඔයගොල්ලන්ට වඩා වෙන හට්ටක් ගන්නවා. මම ඩියුට් සලන්න පාටි කරන්න ඊපස්සේ වැඩ. ඉතින් අපි හැමෝටම එහෙම ගැටලු තියෙන පුළුවන්. හරි. හිනා වෙලා වැඩ හැමෝටම හැම දෙයකම මොන දීලා තමයි ඉන්නේ කරන්න වෙලා. කොච්චර ගැටලු ආවත් ඒ ගැටලු වල හිනා වෙලා මොන දෙන්න තමයි තියෙන්නේ. දැන් අපි අමාරු ටෙස්ට් අපිට එහෙමයි. මේ ඩිවයිස් එකේ ඉඳලා අවුලලා තියෙනවා. අපි එහෙනම් ඉස්සරහට යමු නේද? කොටස සම්බන්ධයෙන් කතා කරන්න. දැන් මේ කොටස සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ නේද? කාටද ගැටලුවක් තියෙනවද මම අහන්න. දුක් වෙලාවක් දෙන්න. මේකේ ඊට පස්සේ තියෙන්නේ ඊට එකේම දාලා හරි. දැන් පුතේ මම චුට්ටක් ආයි කියන්නම් මේ වායුගෝලීය උෂ්ණත්ව ව්‍යාප්තිය වෙනසක් තියෙනවනේ නේද? හරිද? ඒක මම කිව්වේ නැති හින්දා චුට්ටක් කියන්නම්. දැන් මෙහෙම වායුගෝලීය උෂ්ණත්වයේ වෙනස්කම් තියෙනවා. තිරස් හා සිරස් ආකාරයේ උෂ්ණත්වයේ වෙනස්කම් තියෙනවා. හරිද? සිරස් හා සිරස් ආකාරයේ උෂ්ණත්වයේ වෙනස්කම් තියෙනවා. එතකොට පුතේ මේ සිරස් හා සිරස් ආකාරයේ උෂ්ණත්වයේ වෙනස්කම් තියෙනකොට වායුගෝලීය පීඩනය වෙනස් වෙනවා. ඒක අපි ඉස්සරහට හම්බෙනවා. වායුගෝලීය පීඩාගේ සුලංකාසම්හරණය කියලා අපි කතා කරනවා. ඒක කතා කරන කලින් මේ උත්තරම පැහැදිලි කරන්න. පුතේ දැන් මොන කියනවා වායුගෝලයේ සිරස් හා තිරස් ආකාරයෙන් උෂ්ණත්ව වෙනස්කම් තියෙනවා. වායුගෝලයේ තිරස් ආකාරයෙන් උෂ්ණත්ව වෙනස්කම් තියෙනවා. හරි. තිරස් ආකාරයෙන් උෂ්ණත්ව වෙනස්කම් තියෙනවා. හරි. දැන් අපි ගත්තොත් එහෙම පෘථිවි කාලය මෙහෙම කතා කරොත් එහෙම පෘථිවි කාලය මෙහෙම කතා කරොත් එහෙම මෙහෙම ඉහළට යද්දී උෂ්ණත්වය අඩු වෙනවා. ඉහළට යද්දී උෂ්ණත්වය අඩු වෙනවනේ. දැන් අපි කතා කරනවා එහෙනම් මෙන්න මෙතන පෘථිවියේ මත පිට උෂ්ණත්වය මේසරි බලන්න පෘථිවිය මත පිට දැන් මේ හරිය තමයි වැඩි පීඩනය තියෙන්නේ. හරි වායුගෝලීය වැඩි පීඩනය තියෙන්නේ මෙහි. එයි ඒක දැන් මෙහි අඩු පීඩනය.
වායුගෝලීය පීඩනය ගැන කතා කරන්නේ මේ වැඩි පීඩනය අඩු පීඩනය වෙන්නේ නේද? දැන් මිලිබාර 2013යි මුහුදු මට්ටමේදී මිලිබාර 2013යි මුහුදු මට්ටමේදී වායු පීඩනය මිලිබාර මෙහෙණදී වායුගෝලීය පීඩනය අඩුයි. දැන් වෙන මොන උට්ටප්පරද නෙමෙයි. දැන් පුතේ මේ පල්ලෙහා තමයි උෂ්ණත්වය වැඩි. හරිද? උෂ්ණත්වය වැඩි. මේ පල්ලෙහා උෂ්ණත්වය වැඩි. මේ උඩට යනකොට උෂ්ණත්වය අඩු වෙනවානේ. පතන සීතලතාවයත් එක්ක නේද? උෂ්ණත්වය අඩු වෙනවා. දැන් අපි කතා කරලා කියනවා උෂ්ණත්වය වැඩි වෙනකොට වායුන් ප්‍රසාරණය වෙලා ඉහළ නගිනවා කියන. එහෙනම් මැදයනේ මෙතන වැඩි වෙන්න බෑ නේද? උෂ්ණත්වය වැඩි වෙනම් අඩු පීඩනයක් තියෙන්න බෑ. හැබැයි වැඩි පීඩනයක් තියෙන්නේ. වැඩි පීඩනයක් තියෙන්නේ. අපිට තේරෙනවද? අපි ඉගෙන ගන්න න්‍යාය තමයි නේද? දැන් අපි ගමු ගිනිමැලයක් ගහනකොට වායු ධාරාවන් රත් වෙලා ඉහළ නගිනවා කියන සංවහන ධාරා බලයක් ගන්නවා. ඒක රත් වෙනකොට වායුව ඉහළ නැගලා පීඩනය අඩු වෙන්න බෑ. ඉතින් වායුව රත් වෙනකොට ඉහළ නැගලා පීඩනය අඩු වෙන්න ඕනේ. අඩු වෙන්න ඕනේ. වායුව උෂ්ණත්වය අඩු වෙන්න. උෂ්ණත්වය වැඩි වෙනවා නම් පීඩනය අඩු වෙන්න ඕනේ නේද? හැබැයි මේකේ උට්ටප්පරේ වැඩි පීඩනයක් තියෙනවා උෂ්ණත්වයත් වැඩි. එයි වෙන්නේ. එයි වෙන්නේ. නේ වායු කොච්චර මෙහෙම උෂ්ණත්වය වැඩිලා යන්නේ කියලා උඹට යන්න දෙන්නේ නැහැ මම වරෙන් දිනපා කියලා පල්ලෙහාට හැදගන්න. කවුද? ගුරුත්වාකර්ෂණය විසින්. ගුරුත්වාකර්ෂණ බලය මේ ඔක්කොම වඩා විහිළි ක්‍රියාත්මක වෙන මෙතනදී. පන්ති නායකයාට ගුරුවරයාට බලයක් තියෙනවා ප්‍රින්සිපල්ට. නැත්නම් අපි කියමු ගුරුවරයාට බලයක් තියෙන ඉස්කෝලේ ප්‍රින්සිපල්ට. ගුරුවරයා කිව්වොත් මේක හොඳයි. හැබැයි ප්‍රින්සිපල් කිව්වොත් මේක අරගන්න කියලා අරක මිස්කේ මතේ බම්බුල් වහන්න කියලා ප්‍රින්සිපල්ගේ මතේ තමයි උදේ යන්නේ. හරි. අපි කතා කරන මුහුදු මට්ටමේදී උෂ්ණත්වය වැඩි. එහෙනම් පීඩනය අඩු වෙන්නේ නැහැ. පීඩනය උට්ටප්පරේ අඩු වෙන්නේ. ඒ හේතුව තමයි ගුරුත්වාකර්ෂණය. තිරස් මට්ටමේදී දැන් කටියේ තියෙන ප්‍රශ්නේ මම හිතනවා අඩු වෙන්නේ නැති කියලා. තිරස් ව්‍යාප්තියට වඩා මේ සුළඟ ඇතිවීම සිරස් උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තියට වඩා සුළං ක්‍රියාකාරීත්වය ඇතිවීම කියන්නේ ප්‍රධාන වශයෙන් බලපාන තිරස් වායු ගෝලීය බිඳ. තිර කියන්නේ උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය. සිරස් ව්‍යාප්තියට වඩා උඩ පල්ලෙහා යනවට වඩා මේ අතර සිදුවන දේවල් තමයි ප්‍රධාන වශයෙන් බලපාන. මොකද වායු ගෝලීය ගුරුත්වාකර්ෂණ බලය හරහා පල්ලෙහා යන උඩට හැදලා දෙන්නේ. පල්ලෙහාටම හැදලා ගන්න. පල්ලෙහාටම හැදලා ගන්න. යන්න දෙන්නේ අප හිටපන් බෝ පුතා කියන පල්ලෙහාට හැදලා ගන්න. ගුරුත්වාකර්ෂණ බලය හරහා වායුවක සිරස් ආකාරයෙන් සංසරණය වෙන ප්‍රමාණාත්මක භාවය ඊටම අවම කරලා තියෙන ගුරුත්වාකර්ෂණ බලය. කොච්චර උඩට යන්නේ බලෙන් පල්ලෙහාට හැදලා ගන්න. මම කියමු උට්ටප්පරේ තේරුණාද? මම කියමු උට්ටප්පරේ තේරුණාද? අමාරුද කියපෙන්නේ? මේ කාලගුණය හා දේශගුණය පාඩම තාම සමීපව හරිම සියුම් මැලිව ඉගෙන ගත යුතු කාරණා තියෙන පාඩම. හරිද? මම ඒ නිසා තමයි මේ අද උට්ට බ්‍රේක් ගහලා ලයින් එක සුද්ධ කරලා හිමින් කියලා දෙන්න උත්සාහ කරේ. හරි. එතකොට තිරස් ව්‍යාප්තිය ගැන කතා කරද්දී තිරස් ව්‍යාප්තිය ආශ්‍රිත කාරණා තමයි විශේෂයෙන්ම මේ සුළං ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන. එතකොට අපි කතා කරපු
හරිද? අර අක්ෂාංශගත පිළිහිටීමත් එක්ක ලැබෙන සූත්‍රකෝණේ බලපෑම, ගොඩබිම් හා සාගරික බලපෑම මේ වගේ කාරණාත් එක්ක වැඩි පීඩනයේ ඉඳලා අඩු පීඩන කලාපයන් දක්වා සුළං හමාව වෙනවා. අපි ගත්තේම මේ සමගිය ආසන්න ප්‍රදේශයන් වල අඩු පීඩනයක් තියෙන උෂ්ණත්වය වැඩි හින්දා මේ ප්‍රදේශවල ප්‍රදේශවල සුළං ප්‍රමාණය වැඩි. හරි. මම හිතනවා ඒක පොඩ්ඩක් ඔයාලට තේරුණා ඇති කියලා. යම් සංකීර්ණ කාරණයක් මේ කාලවලින් හදේ සීනි බෝල පාඩමක් නෙමෙයි. හරිද? මම ඔය ස්ත්‍රියට හිතන්නේ ඈ. හරි මේ මොකද්ද මේ අද මේ මොකක්ද මේ චොක්ලට් නැද්ද කියලා අහනවා මේ මට චොක්ලට් එකක් හම්බුනා තමයි ළමයිකින් ඒක නෑ ඒක ඉවරයි කාලා විනාශයි හරි උදේ මේ අපි දැන් කතා කරනවා අපිටත් නෝනේ ඒක දැන් සුනාමි සිද්ධාස මටත් හරියට හම්බුනේ පොඩි කෑල්ල අපේ මල්ලද තරම් දුව හරි අපේ මල්ල වගේ මුත්තයි හරි මේ උදේ අපි දැන් කතා කරනවා දැන් කතා කරනවා අන්න ළමයි හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා අස්මි කොහොමද හරි දැන් ළමයි ප්‍රශ්නයක් අහලා තියෙනවා ස්ටීවන්සන් ආවරණය කියන්නේ මොකක්ද නේද ඒක නේද අහන්නේ ස්ටීවන්සන් මේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහ නම් චුට්ටක් වැරදි අහලා තියෙන මොකක්ද අහලා තියෙන්නේ ස්ටීවන්සන් තිරය කියන්නේ මොකක්ද උතේ ස්ටීවන්සන් ආවරණය ස්ටීවන්සන් ආවරණය ගැන දන්න කෙනෙක් ඉන්නවද චුට්ටක් කියන්න කවුරු කෙනෙක් මයික්‍රොෆෝන් කරලා කියන ස්ටීවන්සන් ආවරණය ගැන දන්න කෙනෙක් ළමයි ප්‍රශ්න අහනවද මෙන්න හරි ස්ටීවන්සන් ආවරණය ගැන දන්න කෙනෙක් චුට්ටක් කතා කරන්න බලන්න පාඩම් කරපු කෙනෙක් දැන් මෙතන පාඩම් කරපුවා ඉන්නව නේද අන්න හරිද හොඳ උත්තරයක් දෙනවා ඔව් හරිද උතේ ස්ටීවන්සන් ආවරණය කියලා කියන්නේ උෂ්ණත්වමාන කියන්නේ උෂ්ණත්වමාන වලින් ඉතින් වායුගෝලීය උෂ්ණත්වය වෙන බලන්නේ උෂ්ණත්වමාන නේද උෂ්ණත්වමාන රඳවන්න භාවිත කරන ආවරණයට අපි කියනවා ස්ටීවන්සන් ආවරණය කියලා. ඒ කියන්නේ අපිට ඕන උෂ්ණත්වමානයක් තුලින් හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? වායුගෝලීය උෂ්ණත්වය, පරිසර උෂ්ණත්වය මැනගන්න. හැබැයි පුතේ අපි ගත්තොත් එහෙම රත් වෙන, ඒ කියන්නේ වායුගෝලීය කියන්නේ සූර්යාලෝකයත් එක්ක රත් වෙන හරි ලෝහයකින් නිර්මාණය කරන ආවරණයක් ඇතුලේ අපි කියන මේ උෂ්ණත්වමානයක් රැඳවුවොත් එහෙම මොකද වෙන්නේ? අරකින් රත් වෙන එක අපේ ආවරණය රත් වෙලා ලැබෙන උෂ්ණත්වය අර උෂ්ණත්වමානයට ලැබෙනවා. ඒතකොට පරිසර උෂ්ණත්වය අපිට නිවැරදි ආකාරයෙන් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මතු පිට ලැබිලා විකිරණය වෙන ආලෝක කරන වැදිට රත් වෙන්න පුළුවන්. ඒක අපිට පරිසර උෂ්ණත්වයෙන් මැන බලන්න බෑ.
හරි. ඒ නිසා අපි ඒ පරිසර උෂ්ණත්වය උරා ගන්නේ නැති හරිද? ආහාරය නිර්මාණය කරන ආවරණයක් භාවිතා කරනවා. ඒකට කියනවා ස්ටීවන්සන් ආවරණය කියලා. හරිද? ඒක තමයි අපි කියන්නේ ස්ටීවන්සන් ආවරණය කියලා. හරිද? හරිද? ඒ ප්‍රශ්නේ අහපුව අපේ දුරට තේරෙන්නේ නැති ස්ටීවන්සන් ආවරණය කියන්නේ මොකක්ද කියලා. දැන් කාලවල විද්‍යාව මධ්‍යස්ථානයක් බලන්න ගියා නම් ඒක හොඳටම දැක ගන්න පුළුවන්. දැන් කොළඹ බෞද්ධාලෝක මාවතේ තියෙන කාලවල විද්‍යා දෙපාර්තමේන්තුවේ ඒ උපකරණ අල්ලලා තියෙන කොටස පාර යනකොට පේනවා. නේද? දැන් ඔය කොළඹ ඉස්කෝලේ ළමයි ඔක දකින්න නැති හැමදාම දේවල් අපිට දකින්න DDS එක කියන ළමයි ඉන්නවනම් දකින්නනේ. ඒ පාර යනකොට ඉතින් පයින් යනකොට හරි බස් එක යනකොට හරි BMI ස්විච් එක පාර යනකොට දකින්නවා. හරිද? සිලබස් පොත් අපේ මේ පුවත් පොතේ තියෙන ආවරණය හරි ස්ටීවන්ස් නාම මම ඒක ගියා දැන් මේ අර ෂෝට් නෝට් එකක් වගේ කරන්නේ මම අපේ කලින් සිලබස් කතා කරපු පොත් එකේදී ඒක සම්පූර්ණයෙන් මම ඒවා ලියලා තියෙනවා හරි දැන් පුවත් පොතත් එක මේක කියවගෙන යන්න හරි මේ වගේ මේ පොඩි දේවල් මම කිව්වේ නෑ හරි අද දවසේ පොඩි දේවල් වලින් කතා කරේ නෑ අර පොඩි කාරණා ස්පර්ශ කරලා අපි සම්පූර්ණයෙන් කතා කරලා තියෙනවා ඉතින් රෙකෝඩින් ටික recording को දැන් නෑ නේද මම ඒ recording එක දානවා කාලුනේ ආදේශුන් සම්බන්ධ කිප recording එක කියපාන ස්ටේෂන් හරි ඒවා අහන්න පුළුවන් වෙලාවක කියපාන ඉතන ජීවිතේ වඩන අහන්න වෙලාවක් තියෙනක recording ඒ වගේ හරි ඔය ඒක ස්ටීවන්සන් තියරි කියලා කියනවා මේක එහෙම රඳවන එකට භාවිතා කරනවා ස්ටීවන්සන් ආවරණය මේක බාගත්තේ ස්ටීවන්සන් කියන පුද්ගලයා. ඇස යාට ගෞරවයක් දුන්නා මේක නම් කරලා තියෙන ස්ටීවන්සන් ආවරණය. ස්ටීවන්සන් මෙටොලොජි කියලා කියනවා. ඒක තියරිය සහ මේ ආවරණය දෙකම යාගෙන අපිට නම් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තව ගැටලු තියෙනවද? දැන් අපේ පන්තියේ ඉන්නවා මේ වෙද්දී 14 දෙනෙක් ඉන්නවා. මම හිතනවා ප්‍රශ්න ඔයගොල්ලන්ට දැන් නැති වෙති කියලා. හරි. අපි එහෙනම් අපේ ඊළඟ කොටසට යමු නේද? ඊළඟ කොටස බලන්න ටිකුට් එකේ ඔයගොල්ලෝ ප්‍රශ්න දෙනවා මැසේජ් දාලා තියන්න මම ඒක බලන්න. හරි. ඊට පස්සේ පුංචි මාතෘකාවක් අපි කතා කරමු ආර්ධතාවය ගැන. දේශගුණීය තීරණය වීම කෙරෙහි ඍජුව වලපාන සාධකයක් තමයි ආර්ධතාවය කියලා කියන්නේ. ආර්ධතාවය. පුතේ ආර්ධතාවය තුලින් අපිට කියන්න පුළුවන් දේශගුණීය සමහර පුරෝහතරෙන් ඉදිරිපත් කරන ආර්ධතාවය වෙන වෙලෙක තුලින්. හරි. ඒ කියන්නේ දේශගුණීය සම්බන්ධ පුරෝහතරය. වර්ෂාපතනය වගේ දේවල් පුරෝපතනය කරන පහසුම එක තමයි ආර්ධතාවය තුළින් තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. ආර්ධතාවයෙන් හේතු කොටගෙන අපිට ආර්ධතාවයේ තුලින් දේශගුණීය යම් පුරෝපතනය ඉදිරිපත් කරන්න පුළුවන්. විශේෂයෙන් වර්ෂාපතනය අද වහිනවද නැද්ද කියන පුරෝපතනය අපිට ආර්ධතාවය මැනවැඩීම තුලින් කියන්න පුළුවන්. හරි දැන් ආර්ධතාවය කියලා කියන්නේ සරලවම වායු ගෝලයේ තුල අඩංගු ජල දවශ ප්‍රමාණයට අපි කියනවා ආර්ධතාවය කියලා. වායුගෝලීය
වායුගෝලයේ වශයෙන් අඩංගු ජල වාෂ්ප ප්‍රමාණයට අපි කියනවා ආර්ද්‍රතාවය කියලා. හරිද? වායුගෝලයේ ඇතුළේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණයට කියනවා ආර්ද්‍රතාවය කියලා. හරි. මේ ආර්ද්‍රතාවය ප්‍රධාන කොටස් දෙකයි. නිරපේක්ෂ ආර්ද්‍රතාවය සහ निरपेक्ष आर्द्रतावे सापेक्ष आर्द्रतावे निरपेक्ष आर्द्रतावे सापेक्ष आर्द्रतावे ये प्रधान कोटस देකයි निरपेक्ष आर्द्रतावे सह सापेक्ष आर्द्रतावे මම පොඩ්ඩක් මට මතක් කිරීමක් කරන්න තියෙනවා සඳුදා හරි සඳුදා උදේ 6 ඉඳලා 9 වෙනකම් මම සඳුදා උදේ 6 ඉඳලා 9 වෙනකම් රෙකෝඩින් එකක් කරනවා ඒකට කැමති කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන් මම මතක් පිටලා කියන නැත්නම් පාඩම් පන්ති වල නැගින්දා රෙකෝඩින් එකක් කරනවා ඒක පළමු ප්‍රශ්න පත්‍රය ගැන තමයි කරන්නේ පළමු ප්‍රශ්න පත්‍රය කොහොමද හරියට පිළිතුරු සපයන්නේ කියන ප්‍රශ්න පත්‍රය ඇසුරෙන් කරනවා එතකොට මේ පළමු ප්‍රශ්න පත්‍රයේ ඉදිගහන ටික සහ ඉදිගහන ටික කොහොමද ටක්ලා කරගන්නේ ප්‍රශ්න පත්‍රයක් කරන ගමන් ඒක ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන ගමන් ඒ විදිහට විදිහට පැහැදිලි කිරීමක් කරනවා හරිද එකට 50,000 දැන් මම මාළු කට්ටිය ඉන්නවා නම් ඒක බලන්න උදේ 6 ඉඳලා 9 වෙනකම් ගොඩක් පරක්කු දෙයි මට වෙලා ගියොත් වෙන විදිහට එක තමයි යන්න වෙන්නේ එතකොට ඒකට සම්බන්ධ වෙන කට්ටිය පුළුවන් කට්ටිය 6ට සම්බන්ධ වෙන අනිත් කට්ටිය රෙකෝඩ් කරන්න පුළුවන්. හරි. ඒක මතක් කරගන්න. හරි. ආර්ද්‍රතාවයේ ප්‍රධාන කොටස් දෙකයි. නිරපේක්ෂ ආර්ද්‍රතාවයයි සාපේක්ෂ ආර්ද්‍රතාවයයි. හරි. නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ යම් වායු කැටියක් මේ වෙද්දී උරාගෙන තියෙන ජල වාෂ්ප ප්‍රමාණයට අපි කියනවා නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා. හරිද? යම් වායු කැටියක් මේ වෙද්දී උරාගෙන තියෙන ජල වාෂ්ප ප්‍රමාණයට අපි කියනවා නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ ඊට වඩා වෙනස් කතන්දරයක්. යම් වායු කැටියක් යම් උෂ්ණත්ව පරාසයකදී උරාගෙන තියෙන ජල වාෂ්ප ප්‍රමාණය උරාගත හැකි ජල වාෂ්ප ප්‍රමාණයට දක්වන ප්‍රමාණාත්මක භාගයට කියනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය. ये प्रतीरणा तेरुना लगी हुई है ये प्रतीरणा कहाँ लगे प्रतीरणा नहीं अब अरे මොකක්ද යම් වායු කැටියක් මේ වෙද්දී උරාගෙන යම් වායු කැටියක් යම් කිසි උෂ්ණත්ව පරාසයකදී උරාගෙන ඇති ජල වාෂ්ප ප්‍රමාණය උරාගත හැකි ජල වාෂ්ප ප්‍රමාණයට දක්වන ප්‍රමාණාත්මක භාවයට අපි කියනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා. මම වචනයක් කියනවා යම් කිසි උෂ්ණත්ව තත්ත්වයකදී කියලා. උදේ උෂ්ණත්වය වැඩි වෙද්දි උරා ගන්න පුළුවන් ජල වාෂ්ප ප්‍රමාණය එන්න වැඩි වෙනවා. එහෙනම් කතාව පැහැදිලි. උෂ්ණත්වය වැඩි කාලයක් වලදී ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. වායු ගෝලීය ජල වාෂ්ප ප්‍රමාණය වැඩි.
උෂ්ණත්වය වැඩි වෙන්න උරාගත හැකි ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? උෂ්ණත්වය වැඩි වෙද්දී උරා ගන්න පුළුවන් ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. අන්න එහෙනම් උෂ්ණත්වය වැඩි කාල පරිච්ඡේදයන් තුලදී නැත්නම් උෂ්ණත්වය වැඩි ප්‍රදේශ කාන්තාර ප්‍රදේශයන් ගැන කතා කරද්දී මේවේ ආර්ද්‍රතාවය වැඩි. හරි. හොඳට වර්ෂාපතනය ලැබිච්ච ප්‍රදේශයන් ජලයෙන් සම්ප්‍රයුක්ත වුණාම ආර්ද්‍රතාවය අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි වෙන්න ආර්ද්‍රතාවය වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙන්න ආර්ද්‍රතාවය අඩු වෙනවා. කියපෙක තේරුණාද? අමාරුද කියපෙක? කාටද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් කියලා වයින්තු ඩිරෙක්ට් මෙසේජ් එක දාන්න. අනිතර වෙන්නේ නැහැ නේ. පැටලෙනවා නේද? මේක තමයි මට. අපි කතා කරන පුතේ ඕනම දෙයකට උෂ්ණත්වය ලැබෙන්නේ එක් ප්‍රසාරණය නෙමෙයි. රේල් පාරක් වුණා මෙහෙම කට්. ඔයගොල්ලෝ දැකලා ඇති රේල් පාරක මෙහෙම කට්ටයක් කියලා කියනවා නේද? ඇයි? ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය වෙනවා. උෂ්ණත්වය ලැබෙන්නේ රේල් පාර පොඩ්ඩක් දික් වෙන නිසා රේල් පාර ඇද ගැනීමේ වෙලාව රේල් පාර අරගෙන නවත්තන්න පොඩි කුස්තුරයක් වගේ තියෙනවා. දැන් මේක තිබ්බත් දහවල් කාලේ මේක එකතු වෙලා වගේ කියනකොට ආයෙ රාත්‍රී කාලෙකට මේක පොඩ්ඩක් ඈත් වෙනවා. රේල් පාරේ ගිහලා ඒක දැක්කම තියෙනවා. වායු අංශුවකුත් තියෙනවා. පුතේ වායු අංශ තියෙනවා. මෙහෙම වායු අංශයක් තියෙනවා. මෙහෙම වායු අංශයක් තියෙනවා. ජල වාෂ්ප අංශයක් වායු අංශයක් තියෙනවා. උෂ්ණත්වය ලැබෙද්දී වායු ප්‍රසාරණය වෙනවා. වායු අංශුව ලොකු වෙනවා. වායු අංශුව ලොකු වෙනවා. වායු අංශුව ලොකු වෙනවා කියලා කියන්නේ මෙයාට උරා ගන්න පුළුවන් ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. ඒ සාධාරණව කියන්නේ උරා ගන්න පුළුවන් ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා තමයි අපි කතා කරන්නේ හරිද? කාන්තාර වගේ ප්‍රදේශවල ආර්ද්‍රතාවය වායු ගෝලීය ජල වාෂ්ප ප්‍රමාණය වැඩි කියලා. හරිද? හැබැයි අපි ගත්තොත් එහෙම උෂ්ණත්වය අඩු එතකොට වායු සම්පූර්ණණය වෙනවා කියනවා. එතකොට වායු අංශු තෙරපිය මගින් යාට උරා ගන්න පුළුවන් ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා. එතකොට එයාගේ සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙනවා. වර්ෂාපතනය වැඩි කාලයක්. ඒක තේරුම් නැද්ද එතකොට දැන්? නෙත්නි සංජනා දේශුණිය කන්න හිතෙනවා. නෙත් බිලුවට එක තේරුම් නැද්ද? අමාරුත් කන්න හිතෙනවා කියලා දාලා තියෙන මෙසේජ් එක. මොංගල් වගේස මොංගල් දාලි මොකද්ද වෙලා තියෙන්නේ? මේක අමාරුද? නෑ නම් සර් ඔක්කොම එක වගේ. මම මෙච්චර හිමින් කියලාත් මේක අමාරු කට්ටක් ඈ.
අද එහෙනම් ආර්ද්‍රතාවයේ පැත්තකින් තියන්නකෝ. හරි මම ලබන හෙට දවසේදී ආය ආර්ද්‍රතාවය පැහැදිලි කරනවා. හරි ආර්ද්‍රතාවය දැන් හිතන්න එපා. හරි ඔක්කොම අයින් කරලා දැන් අපි කතා කරන පුතේ මේ පෘථුවියේ හැමදේම සම්පූර්ණානික තත්ත්වෙ මේ එක ටික කාලුනි මේ සියලු දේවල් වල එකතු වෙන තමයි මේ නිර්මාණ වෙලා තියෙන්නේ. මේ එකට කෑලි ගලවලා කතා කරනවා. ඉතින් ඔක්කොම එක වගේ කියන එක සාධාරණයි. හරිද? මේක වගේ කියන එක සාධාරණයි. මේ පාඩම ටිකක් අමාරුයි තමයි. ෆිසිකල් ජියෝග්‍රැෆි නේ. දැන් මේක අපේ රටේ ආර්ට්ස් වල ඉගෙනුවට මේවා සයන්ස් මැක්ස් සබ්ජෙක්ට් නේ. ජියෝග්‍රැෆි වල ෆිසිකල් ජියෝග්‍රැෆි වල සම්පූර්ණම සයන්ටිෆික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන පැත්තක්. සයන්ටිෆික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන පැත්තක්. නේද? ඔය සයන්ස් කරන ළමයින්ට කියන්නේ අපිත් ඉගෙන ගන්න සයන්ස් තමයි කියන්නේ. ඕන මේ පරිකෝප දෙන්න එපා. අපිත් ඉගෙන ගන්න සයන්ස් කියලා කියන්නේ. එච්චර ඉගෙන ගන්න එපා අපි ඉගෙන ගන්න. හරි. එහෙමයි. ඔළුවට ගන්නකොට සරල වෙන ගන්න උත්සාහ කරලා. මේ රෙකෝඩින් කාලේ බලන්න අහන්න. මම චුට්ටක් ආර්ද්‍රතාවය ගැන කතා කරොත් ආර්ද්‍රතාවය කියලා කියන්නේ වායු ගෝලයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය. වායු ගෝලයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය. මේක ප්‍රධාන කොටස් දෙකයි. නිරපේක්ෂ ආර්ද්‍රතාවය සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය. මේ වෙද්දී යම් වායු කැටියක් උරාගෙන තියෙන ජල වාෂ්ප ප්‍රමාණයට අපි කියනවා නිරපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂයි කියන්නේ අපි යම් දැන් සාපේක්ෂව තමයි ඉදිරිපත් කිරීම කරන්නේ. සාපේක්ෂ අරකට මේක කොහොමද කියලා තමයි කියන්නේ. එතකොට අපි සාපේක්ෂ ආර්ද්‍රතාවයකට යම් උෂ්ණත්ව පරාසයකදී යම් වායු කැටියකට උරාගත හැකි ජල වාෂ්ප ප්‍රමාණය මේ වෙද්දී උරාගෙන තියෙන ජල වාෂ්ප ප්‍රමාණයට ප්‍රතිශතාත්මකව දැක්වීමට අනුපාතයක් විදිහට දැක්වීම තමයි අපි සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම සරලව ගත්තොත් එහෙම උෂ්ණත්වය වැඩි වෙන්න වායු කැටිය ගොඩාක් ලොකු වෙනවා. වායු කැටිය ප්‍රසාරණය වෙනවා. වායු කැටිය ඉඩ වැඩි කර ගන්නවා. එතකොට ගොඩාක් ජල වාෂ්ප උරා ගන්න පුළුවන්. උෂ්ණත්වය අඩු වෙන්න වායු කැටිය පොඩ සීතලට ගල වෙනවා කියන්නේ. සීතලට පොඩ කෙටි වෙනවා. චූටි වෙනවා. එතකොට නේද? එතකොට මොකද වෙන්නේ? උරා ගන්න පුළුවන් ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා. හරි. ඔන්න ඔය කියන සිද්ධාන්තය තමයි මෙතනදී කතා කරන්නේ. හරි. දැනුත් තමයි මම හිතනවා මේක මම ආයෙ දවසක් ඊට දවසේ ආයෙ පැහැදිලි කරන්න. හරි ආර්ද්‍රතාවය කියන පාඩම හරි ආර්ද්‍රතාවය කියන පාඩම මම චුට්ටක් ආයෙ පාඩම් පැහැදිලි කරන්න. මම ඒ නිසා තමයි අද මේකේ අඩු කරලා උෂ්ණත්වය විතරක් කතා කරන්නේ. අපි දැන් චුට්ටක් වෙලාව තිබෙන්න ආර්ද්‍රතාවයක් කතා කරමු. හරිද? හරි. මේක අපි චුට්ට ලියා ගත්තම අමාරු නෑ මගේ පුතේ. හරි. පොඩ බලන්න. ගුරුවත් පොතත් එක්ක සමගාමීව බලන්න. හිමින් බලන්න. හරි මේක පාට අර විභාගයේ අද තියෙනවා නම් හෙට බලලා ඊට කලින් දවස් බලලා වැඩක් නෑ. පොඩ බලන්න ඕනේ. මොකද මේ පාඩම අමාරු සංකීර්ණයි නේ. සිලබස් එකේ තියෙන නිකන් අමාරු පාඩමක් අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒක පිළිගන්න ඕනේ. නේද? හරි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි මේක පිළිගන්න ඕනේ. සිලබස් එකේ ටිකක් අමාරු පාඩමක් වුණා අපි මේක හරියට කරගමු. හරි හරියට කරගත්තොත් අනිවාර්යයෙන්ම හොඳටම කරගන්න පුළුවන්. හොඳටම කරගන්න මේ පාඩම. හරි. හරි. දැන් ඔන්න මේ අද මම ඔයිට වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. නැත්තම් ඔයගොල්ලෝ වැඩි නාගන්න. මම හෙට දවසේ කතා කරනවා. ඊට පස්සේ අපි සමුදා දවසේ පාඩමක් යනවා. මොකද දැන් අද මම පැයක කාලයක් අඩුවෙන් තමයි කරන්නේ. පැයකට අඩුවෙන් පැයකමාරක් වගේ තමයි කරලා තියෙන්නේ. පැයකමාරක් වැඩි කාලය චුටි කාලයක්. මොකද ඒක ගොඩක් කල් අඩු වෙලා තියෙනවා. කාලය අපි නේද? මේ සතියකට සාමාන්‍ය පැයකට කරන්න බෑ වැඩ. හරිද? අනුගමනය මොන වෙලාවක කරන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලන්ට නැත්නම් කාලෙ මත වෙනවනේ වැඩි වෙනස් කරගන්න. දැන් මේ පාඩම ගොඩක් වේගින් යන බැරි තමයි කඩ යන්නේ. හරිද?
ඔව් හෙටත් 10ට පන්ති කරනවද? හෙටත් 10ට පන්ති කරන්නේ මොකද වෙලා වෙනස් කරන්න බැරි හින්දා. හෙටත් අපි කාලකුණ දේශකෙන් කතා කරලා අනිත් සමුදා තමයි පේපරේ කතා කරන්නේ. හරි පරණ කොටස. හරි උදේ 6ට තියෙන්නේ සමුදා උදේ 6ට කැමති කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් රෙකෝඩින් එක දාන්න. හරි මම රෙකෝඩින් එක දානවා නේද? මම වෙන පන්තිවල රෙකෝඩින් එක නොදා ඉන්නේ නැහැ. රෙකෝඩින් එක බලන්න පුළුවන් මොකටද? හරි රෙකෝඩින් එක බලලා ඉතින් අපි කරගමු. හරිද? ඊට පස්සේ දැන් අපිට හෙට දවසේ මේ පාඩම ඉවර කරගන්න බැහැනේ කාලගුණ දේශගුණේ. මම මේ කාලගුණ දේශගුණේට රෙකෝඩින් කිහිපයක් මේ සතියේදී අපි මේ සතියේදී දානවා. වත් චුට්ටක් බලන්න. හරිද? මොකද ඒක ගොඩාක් හිමින් සැරේ කතා කරාට කාලගණන් හිමින් සැරේ කතා කරාට සතිය ගණන් මේ පාඩම කතා කරන්න වෙලාවක් නැහැ. ඉක්මනින් ඉවර කරගන්න නිසා මම ලින්ක් එක දානවා. එතකොට මම මේ පාඩම අහුවෙච්ච වෙලාවට පැය හැරගෙන පොඩි කොටස කියලා දෙනවා. මොකද නැත්නම් ඔයාලට උඩට මේක දාගන්න බැරි නිසා කැලේ සම්බන්ධයි නෑ. අද අර්ථතාවය කරලා චුට්ටක් අමාරු වුණා. හරි. මම හිමින් මේ ටික පැහැදිලි කරන්න මේ පාඩම. ඒ අතරේ ඔයගොල්ලන්ට මම කියනවා අහුවෙච්ච පේපර්ස් කරන්න, ඉන්ටෙක්ස්ලා පේපර්ස් ටික බලන්න. ඒවා කරන්න පළාත් පේපර්ස් පොත අරගෙන මම හිතනවා තියෙනවා කියලා. ඒ ටික කරන්න. හැමතිස්සෙම වැඩ කරන යුනිකට ආරම්භයේ විදිහට මේ දැන් කරගෙන අපි කතා කරන වැඩ කරන විදිහක් නෙමෙයි තියෙන්නේ. ඒ අවුලන දේ කරගන්න. මොකද ඒක වැදගත්. දැන් ඔයගලන්ට මේ කාලේ නිදිමත එන්න පුළුවන්, අසීමිත නිදිමත දෙන්න පුළුවන්. අපිටත් ඒ කාලේ තිබුණා. ඒක ස්වභාවයෙන් වෙන කාරණයක්. නිදිමත ආවට නිදිමතට අභියෝග කරමින් වැඩි කරන්න. හරි? හරිද? නේද? ආයෙ දේවල් කරගෙන යන තොර හරියට මේක ඉවර කරගන්න පුළුවන්. හරි. නම් වැඩි කතාවක් කියන්න යන්නේ නැහැ. අද සාමාන්‍යයෙන් පැය 45ක් වගේ දේශනේ දීලා තියෙන්නේ. ඒතකොට හෙට දවසේදී අපි කතා කරනවා හෙට ඊට පස්සේ සමුදා දවසේ ප්‍රඥාතිය තියෙනවා. ඊට පස්සේ මම මේ පාඩම සම්බන්ධ රෙකෝඩින් කිහිපයක් අප්ලෝඩ් කිරීමට නියමිතයි. හරි? හරි. එහෙනම් අවසාන වශයෙන් උත්හාන ඔයාලට ප්‍රශ්න පොඩ්ඩක් තියෙනවා නම් අහන්න පුළුවන්. මම ලින්ක් දාන්නේ ඒවට ලින්ක් ඔක්කොම අප්ලෝඩ් කරනවා දාන්න කියන්නේ Zoom ලින්ක් එක දානවා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා. ඔයාලන්ට ඒ කියන්නේ මම රෙකෝඩින් කරනකොට දැන් මේ කාලගුණ ආදේශුන් සම්බන්ධයෙන් ඉදිරි සතියේ මම රෙකෝඩින්ස් දානවා කිව්වනේ. ඒක රෙකෝඩින්ස් කරනකොට මම ඒ ටයිම් එක දානවා. කැමති කෙනෙක් ඒවලට එන්න පුළුවන්. ෆ්‍රී වෙලාවක ඉන්නවා නම් එහෙම ෆ්‍රී නැත්නම් පස්සේ රෙකෝඩින් එක බලන්න පුළුවන්. හරි? හරි. එහෙම තමයි කරන්නේ. හරි. පේපර්ස් ටිකක් ගෲප් එකට දාන්නකො කරන්න. හරි මම දාන්නම්. හරි මම පේපර්ස් ටිකක් දාන්නම් ගෲප් එකට. හරි මම දාන්න. හරි මම දාන්න පේපර්ස් ටික. හරි මම එහෙම දාන්නම් එන. තවම ඔයගොල්ලෝ යෝජනා එහෙම දෙනවා ඒවත් දාන්න පුළුවන් ටක් ගන්න. ඉතිපස් ගන්න පුළුවන් නේ. පුතාලගේ ඉස්කෝලේ පාස් පේපර්ස් එහෙම තිබ්බනම් ඉස්කෝලේ පේපර්ස් දුන්නා නම් ඒ ඔක්කොම අර ස්පෙෂල් ගෲප් එකකට දාන්න. හරිද? ඔයාලගේ ඉස්කෝලේ පේපර්ස් එහෙම තිබ්බනම් ඒවත් දාන්න ගෲප් එකට. කලින් MCQ එකේ උත්තර ටික සර් පුළුවන් නම් දවසක MCQ PDF එකක් කොහොමද දැම්ම කරන්න කියලා ඒක සාකච්ඡා කරේ නෑ නේද? ඔව්. ඒක සාකච්ඡා කරමු. ඒක සාකච්ඡා කරන්න තියෙනවා. MCQ දවසට 5 ගානවත් දාන්න කරමුකෝ. ඊළඟට පුළුවන් නම් දවසකට රචනා ප්‍රශ්න ගැන කතා කරමුකෝ. මම එහෙම රචනා ප්‍රශ්න කතා කරන එකක් දාන්න හැදුවා. කට්ටියට එන්න බෑ කිව්වා. එහෙම ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ හැමදාම කරන එච්චර යෝ හරි නෑ කියලා තිබුණා. එහෙනම් මම මෙහෙම කරන්න. මමත් එහෙම දැන් කරන්න හිටියේ රචනා ප්‍රශ්නයක් මම කතා කරන දවසට එක ගන්න. මගේ YouTube channel එක හරහා අපිට ලියන්න දෙන්න. හරි. මම උදේට ප්‍රශ්න ඔයාලට දාන්න.
මම මැප් මාකින් එකක් වෙන්නේ මම පොඩ්ඩක් ගෙන්නකො දැන් මෙහෙම කරන්නම් එහෙනම් අර උදේට ප්‍රශ්නයක් දාන්න හරි දෙක ප්‍රශ්නයක් දාන්න මේක අවස 6ට මම රෙකෝඩින් එකක් දාන්න රෙකෝඩ් කරලා ඒක දාන්න හරි අවස 6ට ඒකට හිතා හිතිලා වැඩි පටන් ගන්න පුළුවන් ඔක වැඩිදී සමහරවල් කන්ටිනියු කරගෙන යනකොට ළමයින් එක එක දේවල් කියනවා එතකොට ආයෙ කරන්න වෙන්නේ නැහැ MCQ දාන්නට පස්සේ පූල් දාන්නට පස්සේ සමහර අය කියනවා ටයිප් කරලා මේක දෙන්න කියලා ඉතින් ටයිප් කරලා දෙන්න මම යවලා තියෙන්නේ මේ ප්‍රශ්න දෙක දැන් කරලා වගේ MCQ papers වගේ දෙක තුනක් යවලා තියෙන ටයිප් කරලා දෙන්න දැන් ඉතින් යවලා තියෙන්නේ ඒක සමහර අය එහෙම කියනවා ඒක යෝජනා තියෙනවා හරි දැන් එහෙනම් ඔන්න මම උදේ පේපර් එකක් දානවා මොලේ කරන්න එදාට පස්සේ Tamanට මේ හරියට බලා ගන්න පුළුවන් අවස 6ට මේ සාකච්ඡාව යනකොට පැහැදිලිද අවස 6ට මේ සාකච්ඡාව කරනකොට ඒ සම්බන්ධයෙන් විවරණේ හොඳට තේරුම් ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න එක ප්‍රශ්නයකට මම උත්තර දුන්නා. හරි. අපේ දුවගේ ඉල්ලීමට සලකලා බලලා දුවගේ ඉල්ලීම අපේ පළවෙනි එක නෙට් දුවගේ ඉල්පත් කරනවා. දෙවෙනි එක MCQ ප්‍රශ්නය. MCQ ප්‍රශ්නය ගැටලුව MCQ වලට මේකක් ගන්න කියලා. හරි. MCQ MCQ විවරණය අපි කතා කරමු MCQ එකේදී ප්‍රශ්න 10ක් දෙන්නම් එහෙනම් හරි MCQ දවසට ප්‍රශ්න 10ක් දාන්න 10ක් හරි MCQ ප්‍රශ්න 10ක් දාන්න papers කතන්දරය එකක් සැරේ සැරේ papers වුණ කටට papers දෙන්න මේක මෙහෙම දාගෙන යන්නම් එහෙනම් 10ක් සර් අපි map marking එකේ එන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල මොකද සර් මැප් මාකින් එකේ එන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ මූලාශ්‍රය පැවති රට කියන අන්න ඒ වගේ ලිස්ට් එකක් දාන්න. හරි මට කියන්නේ ජිනීවා කියන්නේ මේ මානවික කවුන්සිලේ පිහිටි රට මූලස්ථානයේ පිහිටි නගරය ඔන්නකට මම හිතන්නේ නේද? යන ජාත්‍යන්තර අධිකරණයේ පිහිටි නගරය ආව ටිකනේ. හරි අන්න එහෙම දෙන්නම් එහෙම සෙට් එක හරි අපි එහෙම කරමු එහෙනම් හරි ලිස්ට් එකක් දාන්න හරි ඒක කරමු හරි එහෙනම් හෙට ඉඳලා ලෑස්ති වෙන හැමදාම ප්‍රශ්නයක් කතා කරමු හරි ඒකයි MCQ වැඩි කරමු දැන් මම එන්න එහෙනම් වැඩි කරනවා ඕගොල්ලන්ට වෙලාව තියනවද නැද්ද කියන එක මම බලන්නේ නැහැ එහෙනම්. ඕගොල්ලන්ට මම රෙකෝඩින්ග්ස් දාන්න ඒ පුළුවන් වෙලාවට බලන්න රෙකෝඩින්ග්ස් දාන්න ටිකක් පරක්කු වෙයි. සමහර ඒවා 1GB තියෙන සමහර වීඩියෝ දැන් මේ ක්ලවුඩ් රෙකෝඩින්ග්ස් දැම්මම පස්සේ දැන් ඉන්න 1GB විතර තියෙනවා. හරිද? අම්බාට data යනවා. या अपलोड आई डाउनलोड कर क्लाउड එකෙන් डाउनलोड කරලා ආය අප්ලෝඩ් කරනකොට GB දෙකක් විතර ගිහින් හරිද දැන් ලැප් එකෙන් කරන්නේ ඒක වැඩි ෆෝන් එකෙන් කරනවා ඒ ක්ලවුඩ් රෙකෝඩින්ග්ස් වල අඩු වෙන එක දැන් ලැප් එකෙන් කරන්නේ ක්ලවුඩ් රෙකෝඩින්ග්ස් සෑහෙන වැඩි ලොකු වැඩි හරි මේ හරි කමක් නැහැ මම දාන්න හරි හරි දෙන්න කරමු හරි එහෙනම් ඔය ටික කරන්න Zoom එකේ ලයිව් එකක් යනවා Zoom live අවස 6ට Zoom live ඉක්මනට YouTube channel එක බලන්න. එහෙනම් හරි. ඒක මම දාන්නේ links. හරි. ඉක්මනට YouTube channel එක subscribe කරලා දෙනකොට නේද? හරි. අවස 6ට සාකච්ඡාව යනවා. හැමෝටම පොදුවේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලගේ යාළුවෝ වෙන එකට පිට කියන්නේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන එකක් හැමදාම යනවා අවස 6ට. හරි. මම මේක කරන්නේ හිටියේ. මම මේක කොහොමද කරන්නේ හිටියේ අන්තිම මාස දෙකේ. දැන් ඕගොල්ලෝ ඉල්ලන හින්දා අපේ දරුවන්ට මේක දෙකක් තියෙනවා මේක කරනවා ඊට පස්සේ MCQ විවරණයක් ඕගොල්ලන්ට දෙනවා MCQ විවරණ ෆික්ෂන් එක කතා කරන්නේ MCQ විවරණයක් අපි ඕගොල්ලන්ට දෙන්න හරි එහෙනම් ඔය ටික තමයි කියලා තියෙන්නේ
ගැටලු තියෙනවා දැන් තව ටිකක් ගැටලු තියෙනවා අහන්න පුළුවන්. ඉදිරිපත් කරන්න පුළුවන් හරි ගැටලු තියෙනවා. දැන් කොහොමද 12 වුණා නේද? කොහොමද 12 වුණා? තව හරි ගැටලු තියෙනවා අහන්න පුළුවන් කට්ටියට. So MCQ දාන්නේ කීයටද? ඒකට වෙලාවක් නැහැ. MCQ ටික දානවා පුළුවන් වෙච්ච වෙලාවට නේ 10 ටයිප් කරලා දාන්න ටක් පූල් එක හදලා. හරි. ඒක දවස් හදලා කොහොමද MCQ 10 වැටේ. හරි. අපේ එහෙනම් අපි එකතු වෙමු. එහෙනම් හෙට දවසේදී ප්‍රශ්න සාකච්ඡා කරන හවස 6ට හවස 6ට සාකච්ඡා කරලා අපි හවස රෑ 10ටත් එකතු වෙමු. හරි. එහෙනම් අද එකතු වෙච්ච ඉතින් බොහොමත් ස්තුතියි උදේ. අපි එහෙනම් මේ ටික හොඳ බලාගෙන මේක පොඩි නේද තව පොඩ්ඩක් අහන්න. මේ ටික අවබෝධ කරගෙන හෙට පැමිණෙන්න. හෙට අපි ආර්ථාවේ නැමතෝතාවක් පැහැදිලි කරලා ඉස්සරහට යනවා. හරි. එහෙනම් සිතාරම් සුබ රාත්‍රිය. පරිස්සමට ඉන්න. මේ දවස්වල ලෙඩ නම් හදාගන්න එපා. දැන් පේනවනේ නේද? සාමාන්‍ය ලෙඩකට හොස්පිටල් එකට යන්න බැහැ. ඒ නිසා හරිම පරිස්සමෙන් ඉන්න මොකද ඔයාලා විභාගෙම මොකද තීරණාත්මක කාලය යන්නේ. නිසා ඔයාලා පරිස්සමට ඉන්න. ඔයාලා දවිදින කරන්න යන්න එපා. හරි. එහෙනම් සිතනාරම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි. මම නිකන් යනවා. සිතනාරම බොහොමත්ම ස්තුතියට සම්බන්ධ